භාෂාවකට ලිවිසැරියක් තිබෙන්නේ ඒ භාෂාව සතු හැඟීම් සමුදායන් ඉතාම රසවත් ආකාරයෙන් තවත් කෙනෙකුට ඉදිරිපත් කරන්න. භාෂාවේ රසාත්මක භාවය හැම මොහොතකම ගොඩනගන්නේ සාහිත්‍යකරුවෝ. ඒ වගේමයි අපි හැමෝටම තියෙනවා දර්ශනයක්. ඒ වගේම මානව ජීවිතය ගොඩ නැගින්නේම ආගම් සහ දර්ශනවාද පදනම් කොටගෙන. එතකොට ඒ සඳහා බලපාන ප්‍රධාන සාධකය බවට පත්වෙන මානව ජීවිතයේ සුපුෂ්පිත ලකුණු මතු කරන ඒ වගේම අපේ හදවතට වඩා හොඳින් හැඟුම් සමීප කරන සාහිත්‍ය ලකුණු කොහොමද කිතුණු සාහිත්‍යයේදී අපිට හමු වෙන්නේ. ඒ වගේම නත්තලත් එක්ක බැඳුණු සාහිත්‍ය පිළිබඳව අපිට කතා කරනකොට ලෝකෙ වටේ අපිට ඇවිදින්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද? ලෝක ප්‍රකට ලේඛකයෝ කිතුණු ආභාසය හරහා තමන්ගේ සාහිත්‍ය චාරිකාව පොහොසත් කළේ කොහොමද? අද අපි නත්තල හා බැඳුණු කිතුණු සාහිත්‍ය පිළිබඳවයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලිවිසැරි ප්‍රේමයේදී. ඊටාම ගෞරවයෙන් ආචාර කරමින් ආයුබෝවන් කියමින් පිළිගන්නවා ශශික මනෝජ් රොඩ්රිගෝ පියතුමන්. ඒ වගේම ලකී දේවා ගායන ශිල්පියාව කලාකරුවාව අපි පිළිගන්නවා ආයුබෝවන් කියලා බොහොම ගෞරවයෙන්. මිනිස්සුන්ගේ ජීවිත ගොඩනංවන්න ආගමික බලපෑම පිළිබඳව කතා බහ කරනකොට පියතුමනි මට හිතුණා මුලින්ම මේ බොහොම ඈතට ගිහිල්ලා මේ කතා බහට ආරම්භයක් හොයාගන්න. දැන් ලෝකේ සාහිත්‍ය කලාව වැඩි වශයෙන් ප්‍රවර්ධනය වුණායයි සැලකෙන්නේ ජොහන්නස් ගුටන්බර්ග් ජර්මන් ජාතිකයා මුද්‍රණ යන්ත්‍රය හොයාගත්තයින් පස්සේ. මුද්‍රණ ශිල්පය චීන ජාතිකයෝ හොයාගත්ත වුණාට ලෝක ප්‍රවණතාවයක් බවට පත් කරන්නේ ගුටන්බර්ග් මහත්මයාගේ ව්‍යාපෘතිය හරහා. එතකොට මේ යුගයයි ලංකාවේ පෘතුගීසි පාලන සමයයි ගත්තයින් පස්සේ මොකද දැන් ගුටන්බර්ග් මහත්මයා මුද්‍රණ යන්ත්‍රය හොයාගෙන මුලින්ම බයිබලය මුද්‍රණය කරන්නේ. අපිට මේ මෙන්න මේ යුග මතක එක්ක ඒ හරියේ ඉඳලා අපිට පුළුවන් නම් කතෝලික සාහිත්‍ය එතන කිතුණු සාහිත්‍ය පිළිබඳව අවධානය යොමු කරන්න මම හිතනවා හොඳ බිමක් අපට හදාගන්න පුළුවන් වෙයි කියලා. මේ කතාවට ප්‍රවේශයක් ගන්නට මම කැමති මේ ගුටන්බර්ග් මුලින්ම මේ ලෝකයට බිහිවෙද්දී මේ තිබිච්ච දැනුම් ප්‍රවාහය පිළිබඳව පොඩි අර්ථකථනයක් දෙන්නට. එතකොට මේ ගුටන්බර්ග් කියන මේ සංකල්පය මුද්‍රණ සංකල්පය මිනිස්සු අතර යන්නට කලින් මිනිස්සු ළඟ තිබුණා එදා යුරෝපයේ චින්තන සම්ප්‍රදායක්. මේ චින්තන සම්ප්‍රදාය නැතුව අපිට හිතන්නට අමාරුයි සාහිත්‍යයේ ගොඩනැගීමක්. ඒ නිසා මේගොල්ලන් මුලින්ම තීරණය කරනවා සුදෝ බයිබලය මුද්‍රණය කරන්නට. සුදෝ බයිබලය පිටිපස්සේ අපි දකිනවා ලොකු සාහිත්‍ය සාගරයක්. විවිධාකාරයෙන් විස්තර කෙරෙන මනුෂ්‍යාව විවිධාකාර පැතිකඩයන් වලට අරගෙන යන. එතකොට අපි මේ ගුටන්බර්ග් මුද්‍රණ තත්වයට එද්දී මනුෂ්‍යයාගේ සියලුම දැනුම් ප්‍රවාහය ලිවීමට පමණක් සීමා වෙච්ච යුගය අතහැරලා ඒ මුද්‍රණ තත්වයට පත් කරන්නට. ඒ නිසා මේකට ලොකු ප්‍රවේගයක් හමු වෙනවා. මනුෂ්‍යයාගේ අදහස් බෙදා ගන්නට අපි හිතනවට වඩා විශාල ත්වරණයකින් මේක ලෝකයේ වටේ බිහි වෙන්නට පටන් ගන්නවා. එතකොට අපි ඉන්නේ 16 වෙනි සතවර්ෂයේ 1505 අහම්බෙන් පෘතුගීසීන් මේ රටට ඇවිල්ලා ඒ අය අරන් ආපු ආගමික සංකල්ප විශේෂයෙන් කතෝලික දහම මේ රටේ ව්‍යාප්ත කරන්නට විවිධ හේතුන් මත පටන් ගන්නවා. ඒත් සමගම අපි දකිනවා යුරෝපයේ මේ පුනරුදය. යුරෝපයේ අපි දකිනවා පුනරුදය කියලා අපි වෙනම කාලයක කතා කරනවා. නමුත් ඇත්තටම යුරෝපයේ පුනරුදය ආරම්භ වුණේ 16 වෙනි සතවර්ෂයේ මේ මුද්‍රණය ආරම්භයත් සමගයි. ඒ නිසා මේ අපි කිතුණුව විදිහට ගොඩාක් අය මත පහල කරලා තියෙනවා, මත බෙදා හැරලා තියෙනවා. කිතුණුව
මේ ලංකාව තුළ හිටියයි කියලා පෘතුගීසින්ගේ පැමිණීමට කලින්. නමුත් ඒවා ඕනම අවස්ථාවක අපිට විවාදයට ලක් කරන්නට පුළුවන්, ඒවත් එක්ක අපිට සංවාදය දෙන්නට පුළුවන්. නමුත් අපි ආරම්භ කළේ අපේ කතාව මේ 16 වෙනි සතවර්ෂය කොහොමද අපිට මේ කිතුණුව විදිහට ලංකාවේ කිතුණුවන්ට සිංහල සාහිත්‍යයට කොහොමද මේ නත්තලේ බලපෑම තියෙන්නේ කියන එක. ඒ නිසා අපි දකිනවා පෘතුගීසින් මේ ලංකාවට ආපුහාම එයා ළඟ තියෙන කිතුණු දහම ගොඩක් වෙලට ලතින් භාෂාවෙන් බිහි වෙලා තියෙන්නේ. ලතින් භාෂාවෙන් ආපු සම්ප්‍රදායක් තුළ තමයි ඒ ප්‍රවාහය තුළ තමයි ඒගොල්ලන් මේ දේව ධාර්මික කටයුතු සිදු කරන්නට පටන් ගන්න. අපි ඉතිහාසය පුරාවට යන්නේ නැතුව අපි අපේ මනස යොමු කරමු මේ කොහොමද මේ කිතුණු දහම ශ්‍රී ලාංකීය සාහිත්‍යයට සැකවින් බලපාලා තියෙන්නේ. ඉතින් මුද්‍රණයත් ඒ වගේම මේ 16 වෙනි සතවර්ෂය තුළ පෘතුගීසීන්ගේ ආගමනයත් අපි දකිනවා සිංහල සාහිත්‍ය කලාවේ වෙනත් ආකාරයකට වෙනත් මාර්ගයකට ප්‍රවේශ කරන්නට හේතු සාධක වෙලා තියෙනවායි කියලා. ඔව් ඇත්තටම දැන් පළමු නත්තල් සුබ පැතුම 1840 ගණන් වල සැලසුම් කරා කියලා කියනවා. මේ ලන්ඩනයේ ඉඳපු චිත්‍ර ශිල්පියෙක් වෙච්ච ජෝන් කැල්කොට් හොස්ලි කියන චිත්‍ර ශිල්පියා මේ නත්තල් සුබ පැතුමක් මේ සුබ පැතුම් සංකල්පය ඊට පස්සේ ඒවා විවිධ අයුරින් දේශානුකරණය වෙච්ච ආකාරය පිළිබඳව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. දැන් නත්තල කියලා කියන්නේ අරුත් මංගල්‍යයක්. එතකොට නත්තලේ මේ අරුත හොයාගෙන යනකොට කලාකරුවන්ට සාහිත්‍යවේදීන්ට මේ නත්තලේ අරුත හොයාගැනීමේ උවමනාවක් තියෙනවා. දැන් ඔබ නිරන්තරයෙන්ම මේ ඇත්ත හොයන්න උත්සාහ කරන කලාකරුවෙක් විදියට මේ අපි මොකද්ද සාහිත්‍යාත්මකව නත්තලේ අරුත කියලා හොයාගන්න ඕනේ? ඇත්තටම යථාර්ථවාදී බැලුවොත් නත්තල කියන වචනය පියතුමා කිව්වා වගේ පෘතුගීසි නතාල් කියන වචනයෙන් ඔවුන් භාවිතා කරපු වචනයෙන් තමයි නත්තල් කියන එක හැදලා තියෙන්නේ. නමුත් ඊ타ත්ම කෙටියෙන් කිව්වොත් නත්තල කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ලොව පහළ වීම. ඕක තමයි ඊ타ත්ම සරලව. නමුත් ඉන් එහාට ගිය සාහිත්‍යයේ ඇයි ක්‍රිස්තුස් වහන්සේ ලොව පහළ වුණේ? මොකද්ද එතුමන් ඇවිල්ලා කිව්වේ? එහෙනම් මොකද්ද අපි කළ යුත්තේ කියන එක තමයි නත්තලේදී අපි ගැඹුරට හිතන්න ඕන දේ. අපි දන්නවා ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙලා වසර 2021ක් කියලා අපි කිව්වට උන්වහන්සේ ඉපදෙනවයි කියලා කිව්වේ උන්වහන්සේ ඉපදෙන්නටත් වසර දහස් ගානකට කලින්. එන සුද්ධ බයිබලයේ එතකොට මිනිස්සු මං හිතන විදිහට ඔවුන් දෙවියන් වහන්සේට නමස්කාර කරමින් යුදෙව්වන් දෙවියන් වහන්සේ කෙරේ භක්තියෙන් හිටපු කාලයක ඔවුන්ගේ ජීවිතේ පීඩාවෙන් ඉඳ කාලයකදී ඒ කාලේ හිටපු දිවැසිවරුන් මට මතක විදිහට ජෙසායා දිවැසිවරයා, මීකා දිවැසිවරයා, ජෝවල් දිවැසිවරයා, ඒගොල්ලන්ගේ දිවැස් වැකිවල මෙන්න මෙහෙම කෙනෙක් පහළ වෙනවයි කියලා ඒ කාලේ කියලා තිබ්බා. ඒ කියලා තිබ්බ ඔවුන්ගේ අනාගත වාක්‍යවල තිබුණා ඔවුන් එතුමා ඉපදෙන්නේ කන්‍යාවක් තුලින්. එතුමා එන්නේ දාවිද්ගේ වංශයෙන්. ඒ කෙනාව හොයාගන්න උවමනා කරන ලක්ෂණ ඒ දිවැසිවරුන් ලියලා තිබුණා. ඉතින් මිනිස්සු බලාපොරොත්තු වෙන හිටියා මොකද ඔවුන් පුරාණ ගිවිසුම තමයි ඔවුන්ගේ දහම විදියට ඔවුන් පාවිච්චි කරේ. ඔවුන් බලාපොරොත්තු වෙන හිටියා මේ කියලා තියෙන දිවැස් වැකි සනාත වෙන්නේ කවද්ද? ඔන්න ඔය කාලේ තුල තමයි ඒ දිවැස් වැකිවල තිබිච්ච ඒ අරුත ඒ ආකාරයෙන්ම කන්‍යාවක් ගැබ්ගෙන දරුවෙකු බිහි කරනවා. ඒක බෙත්ලෙහෙමේ දාවිද්ගේ වංශයෙන් එනවා. එතුමාව ගවයන් කන ඔරුවක තියෙනවා. ඔරුව කියලා කිව්වේ දැන් මේ අපි දින මේ ලී වලින් හදලා තියෙන එහෙම දෙයක් නෙමෙයි. ඒ කාලෙත් එක්ක සංසන්දනය කරාම ඒක හාත්පසින් වෙනත් ආකෘතියක්. එතකොට ඔන්න ඔය අරුත සැබෑ කරමින් නත්තලේ අරුත සැබෑ කරමින් ඔය විදිහටම ක්‍රිස්තුස් වහන්සේ ඉපදුණා. ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට ඉපදුනේ මිනිස්යාව දැන් ඒ වෙනකොට හිටපු මිනිස්සුම පාපයෙන් ගලව ගන්නට. මිනිස්සුන්ගේ පීඩාවෙන් මානසිකව ඔවුන්ගේ ජීවිතය අලුත් විදිහකට ගේන්න. ඉතින් ඉපදීම දවස එක වුණාට ක්‍රිස්තුස් වහන්සේගේ මුළු ජීවිත කාලයේදීම උන්වහන්සේ කරේ මිනිස්යාට
ආලෝකයට ගෙන ඒමට දේව රාජ්‍ය ගොඩ නැගීම. ඉතින් අන්නේ දේව රාජ්‍ය ගැන උන්වහන්සේගේ කැමැත්ත. උන්වහන්සේ අපිට කරන්න කීව දේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත උන්වහන්සේ තුලින් මනුෂ්‍යයන්ට කිරීමට උන්වහන්සේ දේශනා කළා. උන්වහන්සේ වදාගෙන ජීවිතය හරි මාර්ගයට යන්නට. අඳුරෙන් ආලෝකයට. කළු නම් සුදු වෙන්නට. අලුත් මගකට ආගම නෙමෙයි මග වෙනස් කරන්නට ක්‍රිස්තුස් වහන්සේ උන්ට කියලා දුන්නා. ඒකෙදි විශාල මනුෂ්‍යයන්ගේ ජීවිත වෙනස් කරන්න හැකි ප්‍රේමය බෙදා ගැනීම සමාවදීම සමාව අයදීම ඒ වගේම දෙවියන් වහන්සේ තුල ක්‍රිස්තුස් වහන්සේ තුල මනුෂ්‍යයන්ගේ ජීවිතය ආලෝකමත් වෙන දේ උන්වහන්සේ දේශනා කරා. අපි දන්නවනේ එහෙම කරාට අන්තිමදී සිද්ධ වුණේ මිනිසුන් විසින් උන්වහන්සේ ක්‍රූස් යන ගාලා මැරුවා කියලා. නමුත් එතනින් නැවතුනේ නැත්තේ මන්ද ඒ ඉපදුනේ 100ක් මනුෂ්‍යත්වය 100ක් දේවත්වය. අන්න ඒක නිසා අපි විශ්වාස කරනවා ක්‍රිස්තුස් වහන්සේ වෙන ගහලා මැරුවට උන්වහන්සේ නැවතත් ඒ මරණය පරාජය කරලා නැගිටලා අදටත් ආත්මිකව අපි සමග ජීවත් වෙනවා කියලා. අන්නේ ජීවත් වෙන නිසා තමයි මේ නත්තලේ අර්ථය අපිට අර්ථවත් විදිහට ගත කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඔන්න ඔක අපිත් එක්ක උන්වහන්සේ ජීවත් වෙනවා. උන්වහන්සේ ජීවමානව ඉන්න නිසා උන්වහන්සේගේ ලෝව පහළ වීම අපි නිකම්ම සමරල වැඩක් නැහැ. උන්වහන්සේ කිව්ව දේ අපේ ජීවිත තුලින් අරුත් ගන්නවන විදිහට ඕන අපි ඒ දේ කරන්න. නමුත් ඒ අරුත් ගැන්වීම කොහොමද වෙන්නේ කියන එක තමයි අද තියෙන ගැටලුව. අද බොහෝමයක් ඒක වාණිජකරණයට ගිහින් තියෙන නිසා සැබෑ අරුතට වඩා වාණිජමය අරුත ඒ අලංකාරය පොඩ්ඩක් ඉස්මතු වෙලා තියෙනවා. නමුත් සිද්ධ විය යුත්තේ නත්තලේ සැබෑ අරුත නම් උන්වහන්සේව හඳුනගෙන අපේ ජීවිතය අපේ ආත්මය අපේ අධ්‍යාත්මය අලුත් කෙනෙක් අලුතෙන් ඉපදෙන කෙනෙක් වෙන අලුත් දෙයක් වෙන්නට කියලා. ඔව් ඇත්තටම දැන් අපි යේසුස් වහන්සේගේ උත්පත්තිය පිළිබඳව දැන් ලකී දේවා ගායන ශිල්පියා කලාකරුවා මතු කරපු නිසා මට හිතුණා මේ උන්වහන්සේගේ මව් භාෂාව පිළිබඳව අවධානය යොමු කරන මොකද සාහිත්‍යයට ඒ මව් භාෂාවේ හැඩරටාවන් හරිම සමීපයි. අපි කියනවා මේ භාෂාවක් කාව්‍යාත්මක වෙන තරමට අදහස් සම්ප්‍රේෂණය කරන්න හරි පහසුයි කියලා. භාෂාව බොහොම නම්‍යශීලී වෙන තරමට අලංකාර යෙදුම් සහිත තරමට දැන් ගලීලියානු අරමයික් කියන භාෂාව. ඒ භාෂාව මොන වගේ භාෂාවක්ද? මා කැමති පියතුමාගෙන් මේ පිළිබඳව විමසන්න. දැන් උන්වහන්සේ කාට හරි හිතෙන්නට පුළුවන් උන්වහන්සේ ජීවත් වෙච්ච කාලයේදී මොන වගේ භාෂාවන්ද පැවතුනේ? මොන වගේ භාෂාවන්ද මිනිස්සු කතා කළේ? මොන වගේ වටපිටාවක් තුළද උන්වහන්සේ ජීවත් වුනේ? එතකොට එදා ගලීලේ සහ නාසරෙත් නුවරත් ඒ වගේම අපි දකිනවා ජුදා ප්‍රදේශය පුරාවටම විවිධාකාරයේ මිනිස්සු ජීවත් වුණා. එදා ග්‍රීකයෝ හිටියා. එදා අනිත් පැත්තෙන් හීබ්‍රු කතා කරපු මිනිස්සු හිටියා. අනිත් පැත්තෙන් රෝම අධිරාජ්‍යයේ යටත් වෙච්ච හින්දා ලතින් භාෂාව තිබුණා. ඉතින් මේ භාෂාවල් 3-4ම ස්වාමින් වහන්සේට ඉතා සමීපව ඇසුරු කරපු භාෂාවල් අනිත් 3ක් විදිහට අපිට දකින්න පුළුවන්. හොඳම උදාහරණය තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව මුණ ගැහෙන්නට ග්‍රීකයෝ වෙනවා. උන්වහන්සේට ග්‍රීකයන්ට ඕන කතා කරන්න. එතකොට ග්‍රීකයෝ දකිනවා මේ උන්වහන්සේ මේ ජුදා නගරය තුල ජීවත් වෙද්දී එයාට ආරංචි වෙනවා. මේ වගේ ඥානවන්තයෙක් මොකද ග්‍රීකයෝ කියන්නේ ඥානය හොයාගෙන ගිය මිනිස්සු. ඒ නිසා උන්ට ආරංචි වෙනවා මේ ක්‍රිස්තුන් වහන්සේ කියන පුද්ගලයා මේ ඥානය තුලින් මිනිස්යාව උන්වහන්සේගේ පැත්තට යොමු කරන බව උගන්න දැනගන්නට හැබැයි. එතකොට මේගොල්ලන් හොයාගෙන එනවා උන්වහන්සේව. ඒ නිසා ග්‍රීකයන්ට කතා කරයි කියලා කියනවා. උන්වහන්සේගේ ගෝලයන් මාර්ගයෙන් ෆිලිප් කියන ගෝලයා මාර්ගයෙන් මේ ග්‍රීකයෝ ජේසුව දැනගන්නට උවමනා කරනවා. එතකොට අපි දකිනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කතා ශෛලිය තුල අරමයික් භාෂාව කතා කරපු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අනිත් භාෂාවලින් ඈත් වෙලා හිටපු පුද්ගලෙක් කියන එක අපිට හිතන්නට අමාරුයි. Passion of the Christ කියන මේ චිත්‍රපටයේ එක්තරා රූපරාමුවක් තියෙනවා. ඊටාම ලස්සනයි ඒ රූපරාමුව. ඒ තමයි පිලාත් ඉදිරියේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හිට ගැනීම. ඒ දෙදෙනාගේ තියෙන සාකච්ඡාව. ඒ සාකච්ඡාව දේවධාර්මික පසුබිමක් තුළ අපි බැලුවොත් අපි දකිනවා කොහොමද මේ ලෝකේ ආණ්ඩු කරන පුද්ගලයා දෙවියන් වහන්සේගේ පුත්‍රයා ඉදිරියේ කොහොමද සාකච්ඡාවකට ඇතුල් වෙන්නේ කියලා.
මෙල් ගිබ්සන් බොහොම ලස්සනට මේ රූපරාමුව හදලා තියෙනවා. මේ රූපරාමුව මේ Passion of the Christ කියන චිත්‍රපටයේ විශේෂතම රූපරාමුවක් බවට පත් වුණා. ඒ තමයි මේ පිලාත් කියන අධිරාජ්‍යයා, පිලාත් කියන පාලකයා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ඇරමයික් භාෂාවෙන් අහද්දී ප්‍රශ්න කරද්දී ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පිළිතුරු දෙන්නේ ලතින් භාෂාවෙන්. එතකොට ඒ අය පුදුම වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ බයිබලයේ ලියවිලා තියෙනවායි කියලා මේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ලතින් වලින් උත්තර දුන්නයි කියලා. ඒක උලුප්පන්නට උත්සාහ කරන්නේ මොකක්ද? ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අනිත් ජාතීන්ගෙන් ඈත් වෙලා හිටියේ නෑ. උන්වහන්සේ ඇරමයික් භාෂාව සාමාන්‍ය ජනයාගේ භාෂාවක් වෙලා තිබුණේ. උන්වහන්සේට වුණ කලේ නැහැ වෙනත් භාෂාවකින් ඔවුන්ට කතා කරන්නට. නමුත් උන්වහන්සේ අනිත් භාෂාවලින් ඈත් වෙලා හිටපු පුද්ගලයෙකුත් නෙමෙයි. ඒ නිසා අපි දකිනවා සාහිත්‍යමය මට්ටම තුළ ඇරමයික් භාෂාව ගොඩක් නම්‍යශීලී. මිනිස්සුන්ට කතා කරන්නට පුළුවන්. මිනිස්සුන්ගේ හදවතට කතා කරන්නට පුළුවන්. නමුත් ඒත් එක්කම මම මතක් කරන්නට කැමති උන්වහන්සේගේ ඒ කාලේ තිබිච්ච අනිත් ප්‍රගුණ වෙච්ච මේ භාෂා අනිත් තුන. අපි දකිනවා ජේසුගේ කුරුසේ උඩ ගහලා තියෙන වාක්‍ය ගහලා තියෙන්නේ අයියේ නාරයි කියලා ගහලා තියෙනවා. ඒක ලතින් භාෂාවෙන් ගියොත් යේසුස් නසරේනුස් රෙක්ස් යුදෙවරුම්. ඒක තමයි ලතින් භාෂාවෙන් ගහලා තිබුණේ. ඒක ලතින් භාෂාවෙන් තිබුණා, ග්‍රීක භාෂාවෙන් තිබුණා, හීබ්‍රු භාෂාවෙන් තිබුණා. අරමයික් භාෂාවෙන් ගහලා තිබුණේ නැහැ මේක. ලියලා තිබුණේ නැහැ. ඒක තමයි අරමයික් භාෂාව සාමාන්‍ය ජනයාගේ භාෂාව. හීබ්‍රු භාෂාව ඒ වෙද්දී ලියන භාෂාවක් බවට පත් වෙලා තිබුණේ. ඒක විශිෂ්ටයන්ගේ භාෂාවක් විදියටයි තිබුණේ. නමුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙයාගෙන් ඈත් වෙලා හිටියේ නැහැ. ඒ නිසා අපි දකිනවා මුල් කිතුණු ස්වභාව තුළ මේ කිතුණුව කියන කොට්ටාස අපි හිතමු මේක එක පන්තියක් විදිහට ගත්තොත් මේකේ හීබ්‍රු කතා කරන මිනිස්සුත් හිටියා, ග්‍රීකයොත් හිටියා, වෙනත් භාෂාවන් කතා කරන මිනිස්සුත් හිටියා. ඒ නිසා මේ අපේ ආරම්භ කරන මේ කිතුණු සාහිත්‍ය ලොකු ප්‍රවාහයක් විදියට ඉදිරියට ඇදිලා යන්නේ ප්‍රධාන වශයෙන් හීබ්‍රු භාෂාවත්, ඇරමයික් භාෂාවත්, ඒ වගේම ලතින් භාෂාවත් සහ ග්‍රීක භාෂාවත් කියන මේ සම්ප්‍රදායන් හතරම එකට ඇඹරිලා තියෙන කඹයක් වගේ අර සාහිත්‍ය ඉදිරියට ඇදිලා යන්නට පටන් ගන්නවා. එතනම දැන් මේ භාෂාව පිළිබඳව අධ්‍යයනය කරනකොට පියතුමනි දැන් වහන්සේ කිව්වා මේ භාෂාව පොදු ජනයාගේ භාෂාවක් කියලා. මේ ජනවහරක් කියලා කිව්වා. දැන් අපි කිතුණු දහමෙන් දැන් බෞද්ධ භාෂා භාවිතයට આવොත් බෞද්ධ භාවිතයට આવොත් එහෙම එතන මේ මාගදීපාලි කියලා කියන්නේ ජනයාගේ භාෂාව. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එතකොට ඒ නිසානේ ඔය සංස්කෘත භාෂාවට පෙරලෙන්නේ 550 ජාතක පොත් වහන්සේ වගේ. ඒ කියන්නේ ධර්මයේ අනුව ලියවෙන්නේ. එතකොට දැන් බැලුවම මේ හැමතිස්සෙම මේ පොදු ජන ජීවිතය එක්ක තමයි විශිෂ්ටය උපදින්නේ. මහා මැදුරුවල විල්ලුද පලස් මතින් නෙවෙයි ලෝකේ සත්‍යවාදීන් බිහි වෙන්නේ. ගවලෙන් වලින් සල්ගස් යටින් මේ සාහිත්‍යවේදී මතු කරන්නේ මේ අලංකාරත්වය මතු කරන්නේ එහෙමයි. එතකොට මේ උන්වහන්සේගේ මේ පරිකල්පනීය ගුණය ඒ වගේම සාමාන්‍ය ජන සම්ප්‍රදායන් ඇසුරු කිරීම දැන් ඒ අවබෝධ කරගෙන දහම් දෙසීම කොහොමද බයිබලයේ ඇතුළු ආගමික ග්‍රන්ථවල සඳහන් වෙන්නේ? ඒතර මම බයිබලයේ සඳහන් පුංචි කොටසක් කතා කරන්නම්. උන්වහන්සේ දේව මාලිගාවේ ඉද්දී උන්වහන්සේට පරිසිවරු මුණ ගැහිලා උන්වහන්සේගෙන් අහනවා අපි සීසර් අධිරාජ්‍යයට බදු ගෙවන්න ඕනද බදු ගෙවන්න ඕනේ නැද්ද කියලා. උන්වහන්සේ බොහොම සරල සිද්ධියක් කියන්නේ. උන්වහන්සේ බොහොම තර්කානුකූල බුද්ධියකින් පිරිච්ච පුද්ගලයෙක්. උන්වහන්සේ අහනවා මුකුත් නෙමේ පුංචිම පුංචි රෝමකාසියක් උන්වහන්සේගේ අතට දෙනවා. උන්වහන්සේගේ අතට දින්නාම උන්වහන්සේ එක පැත්තක් පෙන්නලා අහනවා මේ කාගේ රූපේද තියෙන්නේ කියලා. මිනිස්සු පිළිතුරු දෙනවා, පරිසිවරු පිළිතුරු දෙනවා. ඒ සීසර් අධිරාජ්‍යගේ. උන්වහන්සේ මොකක්ද කියන්නේ? සීසර්ට අයිති දේ සීසර්ටත්, දෙවියන් වහන්සේට අයිති දේ දෙවියන් වහන්සේටත් දිය යුතුයි කියලා. ඒ නිසා උන්වහන්සේ ඒ වෙලේ උන්වහන්සේ කිව්වනම් බදු ගෙව යුතු නැහැයි කියලා. උන්වහන්සේ වාහුව වෙනවා. උන්වහන්සේව හිර කරන්න පුළුවන්. උන්වහන්සේ කිව්වනම් බදු ගෙවිය යුතුයි කියලා උන්වහන්සේව
තවදුරටත් වෙන පැත්තකින් හිර කරන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ මේ මනුෂ්‍යයාගේ සරල භාෂාවෙන් ඒ වගේම තර්කානුකූල බුද්ධියකින් පරිකල්පන හැකියාවකින් උන්වහන්සේ කතා කළ බව පේනවා. තවත් එක සිද්ධියක් තමයි උන්වහන්සේ මේ පුද්ගලයන්ට ධර්මය දේශනා කරන්නට යද්දී ඒ කාලේ තිබිච්ච දේවල් වලිනුයි කතා කළේ. උන්වහන්සේ කතා කරනවා ගහකින් පොළොවට වැටෙන බීජය ගැන. ඒ බීජය නොමලොත් ඒකට වෙන ගහක් දෙන්නට බෑ, වෙන ජීවයක් දෙන්නට බෑ කියලා උන්වහන්සේ කතා කරනවා. උන්වහන්සේ බැටළු රැළ ගැන කතා කරනවා. උන්වහන්සේ එඬේරෙක් ගැන කතා කරනවා. උන්වහන්සේ හැම වෙලේම කතා කළේ මේ සාමාන්‍ය ජනයාගේ ජීවිතයේ දේවල්. ඒ නිසා උන්වහන්සේට බෑ ධර්මය දේශනා කරන්නට වෙනත් පිටස්තර දෙයකින්. උන්වහන්සේ ඇත්තටම කියනවා නම් මිනිස්යා තුළ ඇතුලේ තිබිච්ච සැඟවෙලා ගිය අඳුරට ගිය ඒ ධර්මය ඔහුගේ භාෂාවෙන්ම ඇදලා අරගෙන මිනිස්යා ඉදිරිපිට තිබ්බයි කියලයි අපිට සභාපතිවරු විස්තර කරන්නේ. ඇත්තටම මේ හරි වටින තොරතුරු මේ තොරතුරු හොයාගෙන යනකොට මේ භාෂාවේ තියෙන හැඩරටාවන් සාහිත්‍යක ප්‍රබෝධය කොහොමද ලොව පුරා විකාශනය වුණේ ලේඛකයන් හරහා කියලා අපට හොයා බලන්න පුළුවන්. ෆාද කිව්වා වගේ අර ඒ දේශනා බොහොමයක්ම ගිය උපමාවල් වලින්. හොඳයි. ඔවුන් අවට තියෙන දේවල් දිහා ඔවුන් පෙන්නලා ඉතාමත්ම අහමින්ම ඔවුන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරා. නැත්නම් මේ දැන් අද කාලේ වගේ මේ මයික්ස් තිබුණ නැහැ, ලොකු ස්පීකර් තිබුණ නැහැනේ. දහසක් දෙනෙක්ට දේශනා කරද්දී ඔවුන්ට පැහැදිලි, ඔවුන්ට දැනෙන දෙයින් කතා කරන්නට. අපිට තියෙන ප්‍රස්තාව පිළිලු අපිට කියනවා ගඟට ඉනි කපන්න එපා. ඒක තුලින් ගොඩනැගිච්ච යම් දෙයක් ඒ අපි මතු කරන සාහිත්‍යයක් තියෙනවා. ඒකෙන් ගැබ් වෙච්ච කතාවක් තියෙනවා. ඒක කියන්න අපිට. ඉතින් ඒ වගේ ක්‍රිස්තුස් වහන්සේ පූජකතුමා කිව්වා වගේ ඒ අවට පේන දේවල් වලින් දැන් අර ඔබතුමා ඇහුවා අර බොහොම තර්කානුකූලව මිනිසුන්ට ගනුදෙනු කරද්දී ඔය කාසී වගේම ඔවුන් කියනවා ඒ කාලේ නීතිය අනාචාරය හැසිරුණුදින් ගල් ගහලා මරන්න ඕනේ. ඒක තමයි මෝසෙස්ගේ නීතිය කියලා ඔවුන් ස්ථිර කරගෙන තිබුණේ. ඔය කාලේදී උන් බලනවා අර ක්‍රිස්තුස් වහන්සේ කොහොම හරි උගුලකට අසු කර ගන්නට. ඔන්න අනාචාරයේ හැසිරෙද්දි කාන්තාවක් ගේනවා. ඊළඟ ලහනවා මෙයා අනාචාරයේ යෙදෙමින් සිටියේදී අපි අල්ලගත්තා. මෙයාට ගල් ගහලා මරන්න කියලා තියෙනවා. ඔබ වහන්සේ මොකද්ද කියන්නේ? ක්‍රිස්තුස් වහන්සේ බිම ඇඟිල්ලෙන් ලිව්වා කියලා තියෙනවා. අන්ස කියනවා ඔව් ගහන්න. හැබැයි පව් නැති එක්කෙනා මුලින්ම ගහන්න ඕන. ඔවුන්ගේම තඩකර ඇඟ මත තියලා ඔවුන් පරාජය කරා මනුෂ්‍යත්වයට. ඒ මිනිස්සු තමන්ගේ වැරදි තියාගෙන මේ හිරුලොව තවුසන් සඳුලොව රකුසන් වගේ ඒ මිනිස්සුන්ගේ වැරදි තියාගෙන අනික් මිනිස්සුන්ව ගෙනෙද්දී ක්‍රිස්තුස් වහන්සේ බොහෝම තර්කානුකූලව බොහොම පැහැදිලිව ඔවුන්ට ඒක පැහැදිලි කරලා දුන්න මේ බොහොම සරල උපමාවල් වලින්. කියනවා මේ පහන පත්තු කරලා ඒ පහන කවුරුත් බිම තියන්නේ නැහැ. ඒ පහන තියන්නේ අපි පහන් රුකක් උඩින්. අපි දන්නවා එහෙම තිබ්බම ආලෝකයක් එනවා. අන්න ඒ වගේ අපි ආලෝකයක් වෙනවා. මේ ලුණු දිහා බලන්න. බල මේ ලුණු කැටයක් වගේ වෙන්නේ. අපි දන්නවා ලුණු කියන දේ අපිට ඕන කෑමක් රස කරන්න ලුණු අවශ්‍යමයි. දාන්නේ බොහොම ටිකයි. ඒ වගේම විස බීජයක් නසන්න නම් ලුණු අවශ්‍යයි. ක්‍රිස්තුස් වහන්සේ අපට පේන දේ මොහොත තියෙනවා කියන මෙන්න මේ ලුණු කැටයක් ලුණු රස වෙන්න. ඒ මිනිසුන්ට ඒවා බොහොම සරලව ගියාට ඒ තුල තියෙන ගැඹුරු සාහිත්‍ය ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කරන්න බොහොම පහසු වුණා. දැන් අදටත් අපි මේ ගීත නිර්මාණය කරද්දී ක්‍රිස්තුස් වහන්සේ කිව්ව ඒ උපමාවල් ඒ ආකාරයෙන්ම අපි යොදනවා. මොකද අපේ ජීවිතයට මං කිව්වොත් එහෙම අපි මගේ කාව තියෙන ලුණු රස අපිට නැත්තම් මං කවුද? ඒ ක්‍රිස්තුස් වහන්සේ අන්න ඒ වගේ ඉතාමත්ම සරල උපමාවල් වලින් ගැඹුරු ජීවිත අධ්‍යයනයක් ඔවුන්ට ලබා දුන්නා. සමහර අවස්ථාවලදී ඔවුන්ට පේන කතන්දරේ ඔවුන්ට මතු පිටින් පේන කතන්දර උන්වහන්සේ අවස්ථාවක කියනවා නන්නේ පියතුමා දන්නා එක පුතෙක් ඔහුගේ පියාට එක්ක තර්ක කරලා ඔහුගේ වස්තු අරගෙන ඔහු යනවා අකීකරු වෙලා. ඔහු ගියාම පියා දෙනවා යන්න. දාස දෙනවා යන්න. ඔහු යනවා. ඔහු ගිහිල්ලා අන්තිමේදී ඔහුගේ වස්තු තියෙන තාක් ඔහුත් එක්ක හිටපු මිතුරන් ඔහුගේ වස්තු නැති විදිහ ඔහු දාලා යනවා. අන්තිමේදී ඔහු රස්සාවක් නැතුව ඌරු කොටුවක
ඔය රස්සාව කරද්දි මතක් වෙනවා මගේ නිවසේ සේවකයන්වත් මෙහෙම කෑවේ නැහැ. මම යනවා තාත්තා ගාවට. ඔහු යනවා පියාව සොයාගෙන. මොකද පියා මොකද කරන්නේ? එලව ගන්නවද? නැහැ. හැබැයි ඔහු පසුතැවිලි වෙනවා ඇවිල්ලා වැටිලා මට සමා වෙන්න. මාව සේවකයෙක් විදිහට බාර ගන්න කියලා කියනවා. තාත්තයා වදලා අරගෙන කියනවා තාමත් බදාගෙන යාට අලුත් ඇඳුම් අඳවලා ආදරෙන් වෙළඳ ගත්තා කියලා. ඒ ක්‍රිස්තුස් වහන්සේ කියනවා මං ඒ වගේ. උඹලා මගෙන් අකීකරු වෙලා ගියත් උඹලා එනවනම් පසුතැවිලි වෙලා. ඉන්න විදිහට එන්න. මං උඹලව ගන්න. ඔව්. ඇත්තටම මේ අපි නත්තල හා බැඳුණු සාහිත්‍ය කියන මාතෘකාව ඔස්සේ මේ කතා බහ ඉස්සරහට රැගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඊටාම රසසාර තොරතුරු මතු කරගනිමින් මේ කිතුණු සාහිත්‍ය ලෝපුරා විකාශනය වුණේ කොහොමද? එය නත්තල හා බැඳෙන්නේ කොහොමද කියන කාරණාව අපි මතු කරගමු. විරාමයකට යන්න අවසර ගිහින් ආයෙත් ආගම සහ බලය තමයි සාහිත්‍යයේ මූලිකම හැඩය ලෝකෙ නිර්මාණය කරන්නේ. ආගමික ඉගැන්වීම් සමහර වෙලාවට මේ සරල සමාජ කාරණා බවට පත්වන්නට හේතුව ආගමික දාර්ශනික පසුබිම. මිනිස්සුගේ අවශ්‍යතා කොච්චර සංකීර්ණ වුණත් ගංගා නිම්න ආශ්‍රිත ජනපදික බවෙන් මිදිලා මිනිස්සු සංස්කෘතික වෙන්න පටන් ගත්ත තැන්වල සිට ලෝකෙට පහළ වෙච්ච මේ දර්ශනවාද අපේ ජීවිතයට ඒ වගේම සාහිත්‍යයට බලපෑම් කළා. ඒ නිසා අපි අද කිතුණු සාහිත්‍යය පිළිබඳව නත්තල හා බැඳුණු සාහිත්‍ය පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා.
ශශික මනෝජ් රොඩ්රිගෝ පියතුමන් සහ ලකී දේවා කලාකරුවා එක්ක අපි මේ කතාව ගොඩනගමින් ඉන්නේ. දැන් අපි අර භාෂාව පිළිබඳව කතා කරා පියතුමනි, මේ ලෝක සාහිත්‍යයේ පෝෂණයට මූලිකවම කිතුණු සාහිත්‍යයෙන් මෙදෙන්නට බැරි වෙනවා. දැන් විශේෂයෙන් යුරෝපය ඇතුළු ලෝක සාහිත්‍ය කෘති කොහොමද කිතු දහමින් පෝෂණය වුණේ? අපි අර මුල් මුද්‍රණ යන්ත්‍ර යුගයෙන් ටිකක් මෙහා පැත්තට ඇවිල්ලා අපි මේ කතාව හරවමු. ඒකට මම කැමති මේ සාකච්ඡාවට මේ සාකච්ඡාවේ මේ කොටසට ප්‍රවේශයක් විදියට මෙන්න මෙහෙම පොඩි අර්ථකථනයක් දෙන්නට. එතකොට මම ඉගෙන ගන්න අවධිය තුල මම ඇහිච්ච දැනිච්ච කියවන්නට ලැබුණු දේවල් තමයි මේ මධ්‍යතන යුගය අඳුරු විදකයක් විදියට හඳුන්වනවා. අපි දකිනවා මේ හරියට නිකන් ඒ කාලේදී ඉර පෑවුවේ නැහැ වගේ. ඒ කාලේදී දර්ශනවාදයක් තිබුණේ නැහැ වගේ, දියුණුවක් තිබුණේ නැහැ වගේ, සාහිත්‍යයට නැම්මක් නැඹුරුවක් තිබුණේ නැති විදිහට අපි දකිනවා විවිධ අය ඉතිහාසය මේ අර්ථකථනය කරනවා විවිධ ආකාරයෙන්. ඉතින් අපි පොඩ්ඩක් ඇත්තටම අපි ඒ අඳුරුයි කියන අතීතයට ගිහිල්ලා බැලුවොත් අපි දකිනවා මුලින්ම මම එතනට එන්නට කලින් මම එදා ඉස්සෙල්ලා ඉවර කරපු තැනින් මම නැවත පටන් ගන්නවා. එතකොට අපි දකිනවා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මරණයත් උත්ථානයත් පසු වෙලා මේ කිතුණුව පොඩ්ඩ වැඩි වෙන්නට පටන් ගන්නවා පළවෙනි පීඩන සමය තුල. රෝම අධිරාජ්‍ය තුල ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඇති කරපු ඒ විමුක්තිය පෙරලියත් එක්ක ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දහමත් එක්ක ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ඒ ආගමත් එක්ක එළියට ඇදිලා යන ඒ ගෝලයෝ විවිධාකාරයේ මිනිස්සුන්ව විවිධාකාරයේ සංස්කෘතීන් එක්ක මුණ ගැහෙන්නට පටන් ගන්නවා. එතකොට මේ අය මුලින්ම හිබ්‍රු අය. මේ අය කතා කළේ ගොඩක් වෙලට ඒ අයගේම භාෂාව. එතකොට ඊට පස්සේ අපි දකිනවා ග්‍රීකයෝ, මම ඒ ගැන ඉස්සලා කිව්වා. ඊට පස්සේ අපි දකිනවා රෝමේ ගොඩක් ලතින් භාෂාව කතා කළේ. එතකොට අපි මේගොල්ලන්ගේ බුද්ධි සම්ප්‍රදාය තුළ අපි දකින්න ඕන මේගොල්ලන්ගේ මූලාරම්භය කොහෙද? මොකක්ද ඒගොල්ලන්ගේ මූලාශ්‍රය? එතකොට හිබ්‍රු ජනතාව තුළ අපි දකිනවා හිබ්‍රු භාෂාවේ ඒගොල්ලන්ගේ සංකල්පය තමයි ආලෝකය. ඒ ආලෝකය කියන සංකල්පය කොහෙන්ද ඒගොල්ලන්ට එන්නේ? ඒක එන්නේ ඒගොල්ලන්ගේ ශුද්ධෝලිය වෙල්ල තුළ. ආරම්භයේදී දෙවියන් වහන්සේ ආසත් පොළොවත් මැවුසේක. ඊට පස්සේ කොටසෙදි කියනවා උන්වහන්සේ ආලෝකය වේවයි වදාළසේක. ඒ නිසා ඒගොල්ලෝ හැම දෙයක්ම අර්ථකථනය කෙරුවේ ආලෝකය තුළ. එනිසා යසායා දිවස් ප්‍රසාදිතුමාගේ පොතේ කියනවා අඳුරේ ගමන් කරපු මිනිස්සු ඈත තියෙන ආලෝකයක් දැක්කයි කියලා. ඒ නිසා මේ ආලෝකය තමයි මේගොල්ලන්ගේ අර්ථකථනයට බෙහෙවින්ම පිටුවහල් වෙන්නේ. ඊට පස්සේ අපි අනිත් පැත්තෙන් දකිනවා ග්‍රීසිය. ග්‍රීසිය මිනිස්සු ගොඩක් ඉදිරිපත් උනේ මේ බුද්ධිය හොයා යාම. බාදටත් ගියොත් එහෙම ග්‍රීසියේ මේ ඇතන්ස් නුවර වැටිලා තියෙන පරණ කණු අපිට දකින්නට හම්බ වෙනවා. ඒකේ ඒවා කණු වල ලියලා තියෙනවා ඇත්තටම තාම එපිස්ටෝම් කියලා. එපිස්ටෝම් කියන්නේ ග්‍රීක භාෂාවෙන් බුද්ධිය, දැනුම. එයා ඒ දැනුම හොයාගෙන ගියා. එතකොට අපි රෝමාධිරාජ්‍යයට ආපුවාම රෝමාධිරාජ්‍යයේ තියෙන පාලනය. එතකොට ලතින් භාෂාවේ ගොඩක් විනය ලබා දෙනවා. ඒක සාහිත්‍යමය මට්ටමට අරන් යන්න පුළුවන් වුණාට ගොඩක් විනය ලබා දෙන්නේ මේ ලතින් භාෂාව තුළ. ඒ නිසා හිබ්‍රු ජනතාවගේ අර ආලෝකයේ සංකල්පයත් ග්‍රීක භාෂාව තුළ දැනුමත් ඒ වගේම ලතින් භාෂාව තුළ භාෂාවකට නිමිය යුතු ඒ විනයත් ලබා දෙමින් මේ බුද්ධි ප්‍රවාහය, මේ සාහිත්‍යයේ බුද්ධි ප්‍රවාහයට ලොකු ජවයක්, ලොකු ශක්තියක්, බලයක් හම්බ වෙනවා. ඒ නිසා මේ බලය තුළ විකාශනය වෙන දෙවන, තුන්වන, හතරවන සතවර්ෂවල අපි දකිනවා බයිබලය පදනම් කරගනිමින් වගේම සාමාන්‍ය ජනයාගේ ජීවිතය තුළ ඒ අය භාවිතා කළපු සංගීතය, ඒ අයගේ ව්‍යවහාරය, ඒ අයගේ කතා විලාශය, ඒ අයගේ සාරධර්ම ආගමික පැතිකඩක් තුළින් විස්තර කරන්නට, හේතුවක් දක්වන්නට මේ මුල් කතුවරු උත්සාහ කරනවා. අපි ඒ අයට කියනවා සභාපතිවරු කියලා. මේ සභාපතිවරුන්ගෙන් ප්‍රධානම පුද්ගලයා වෙන්නේ අගුස්තින මුනිඳුරයා. තමන්ගේ ජීවිතේ පෞකාර කමින්ම ජීවිතය ගෙවපු පුද්ගලයෙක්.
දෙවියන් වහන්සේ ගැන කිසිම විශ්වාසයක් නැතුව තර්කානුකූල දේවල් ඉදිරිපත් කරමින් දෙවියන් වහන්සේ නැහැ, එහෙම පුද්ගලෙක් ඉන්නට බෑ කියලා ඉදිරිපත් කරව පුද්ගලෙක් නමුත් පසු කාලිනව ඕට දකිනවා දෙවි කෙනෙක් නැතුව මට සාරධර්මයක් ගොඩනගන්නට බෑ. සත්‍යයක් නැතුව මට සාරධර්මයක් ගොඩනගන්නට බෑ. මෙන්න මේ දර්ශනවාදය තුල ඔන්න මේ අගොස්තිනි මුනිතුමා ඉදිරිපත් වෙනවා සහ පිවිසෙනවා කිතුණු සාහිත්‍යයට. එනිසා ඔහු ලස්සනට ඔහුගේ ජීවිත කතාව සාහිත්‍යමය මට්ටමින් ඉදිරිපත් කරනවා. අපි කියනවා කොන්ෆෙසියෝ කියලා ලතින් භාෂාවෙන්. ඒක තමයි පාපොච්චාරණය. ලෝකයේ අදටත් විශාල වශයෙන් මුද්‍ර වෙනින් පවතින පොත තමයි කන්ෆෙෂන්ස් කියලා කියන්නේ. අපි කියන උන්වහන්සේගේ පාපොච්චාරණය. මනුෂ්‍යයාගේ හැඟීම්, මනුෂ්‍යයාගේ දැනීම් එදා මනුෂ්‍යයාට අදාළ වුණු විදිහට අද ඒ පොත කියවුවොත් පුද්ගලයෙක් මනුෂ්‍යයාගේ තියෙන බිඳීම, මනුෂ්‍යයාගේ තියෙන වැටීම, මනුෂ්‍යයාගේ තියෙන දුර්වලකම මේ අපි කවුරුත් කැමති නෑ මේ අපේ දුර්වලකම පෙන්වන්න. අපි කැමති අපේ දුර්වලකම වහන්න. අපි කැමති අපේ ශක්තිය පෙන්වන්න. නමුත් අගොස්තිනු මුනිතුමා තමන් වැටුනේ කොහෙද? තමන්ගේ දුර්වලකම කොහෙද? තමන්ට දියුණු විය යුත්තේ කොහෙද? කියන ඒවා ඉදිරිපත් කරලා තියෙනවා 4 වෙනි සතවර්ෂයේදී බොහොම ලස්සනට. ඒවා අදටත් වළංගු කතෝලික සාහිත්‍ය බවට පත් වෙනවා. ඇත්තටම දැන් ඔය අපි සාමාන්‍යයෙන් සාහිත්‍ය යුග බෙදනකොට පුනරුදය, ආලෝකවත් තලය, රොමැන්ටික් යුගය, වික්ටෝරියානු යුගය, නූතනවාදය දක්වා එන ගමන් මගේදී ඔබ වහන්සේ සඳහන් කරන කාලය කොයි හරියද ස්ථානගත වෙන්නේ? එතකොට අපි ඉන්නේ හරියටම 5 වෙනි සහ 6 වෙනි සියවසේ වගේ. එතකොට මේ අවධියේ තමයි ගොඩක් අය අපි කියන්නේ මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ මේ අවධිය ගොඩක් අය අතාරිනවා. ඒ අය කතා කරන්නට කැමති නැහැ. මේක ඒගොල්ලන් කියනවා මේක අඳුරු යුගයක්. මේකේ කිසි කෙනෙක් හිටියේ නැහැ. සාහිත්‍ය, විද්‍යාව, ගණිතය දියුණු කරන්නට කිසි කෙනෙක් හිටියේ නැහැ කියලා. නමුත් අපි ඇත්තටම ඒ අතීතයට ගිහිල්ලා බලපුවාම මේ මිෂනාරිවරු ඒ වගේම සුද්ධෝ සභා පියවරු මොනතරම් දුරට මේ සාහිත්‍ය තුල තාපසාරාමවල තමන්ගේ ජීවිතය අපි ගියානම් ඒ තාපසාරාමවලට යුරෝපයේ දැනටත් ඒ තාපසාරාම පවතිනවා. ඒ අය සම්පූර්ණයෙන්ම තමන්ගේ කාලය ගත කළේ දේවල් 3කට. එකක් තමයි තමන්ගේ යාඥාවට, දෙවෙනි එක තමයි වත්තේ වැඩපළවලට, අනිත් එක තමයි පොත් පිටපත් කිරීම. මොකද මුද්‍රණයක් තිබුණේ නැහැ ඒ අවස්ථාවේදී. පොත පිටපත් කර යුතුයි. ලියන හැම පොතක්ම පිටපත් කිරීමට යුතු වෙනවා. එහෙම නැති වුණොත් විනාශ වෙන්නට තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒ නිසා ඒ අයට මේ වගකීම තේරුණා. අපි මේ බුද්ධි ප්‍රවාහය මෙතනින් එහා පැත්තට අරගෙන ගියේ නැතිනම් කවදාක්වත් අපිට සාහිත්‍යයක් අද නැහැ. ඔව් ඇත්තටම දැන් ආදිතම මිනිස්සු දැන් විශේෂයෙන් අපි කතා කරන මේ ආලෝකවත් තලයට පුනරුදයට එහා යුගයේ අඳුරු යුගයේ ඉඳලා ඊට පස්සේ මේ පුනරුදය පටන් ගන්නේ මුද්‍රණ ශිල්පයත් එක්ක ඇත්තටම මේ ගුටෙන්බර්ග් කියන මේ සොයා යන්න ඔහු ලෝහ තහඩු වලින් එක් අක්ෂර වෙන වෙනම නිෂ්පාදනය කරන්න අර චීස් නිෂ්පාදනයට යොදාගත්ත මේ අත්‍යන්ත්‍රයක් තමයි මුලින්ම පාවිච්චි කරන්නේ. මුලින්ම මුද්‍රණ යන්ත්‍රය විදිහට වැඩි දියුණු කළා ඔහු මුලින්ම බයිබලය මුද්‍රණය කරනවා. ඉතින් මෙහෙම බයිබලය මුද්‍රණය කරලා මේ ආපු ගමන ලෝකයේ මහා දැවැන්ත සාහිත්‍ය ප්‍රවාහයකට මඟ කියපු කාරණාව මේ නත්තල හා සාහිත්‍යයට බැඳිලා අපි සාකච්ඡා කරනවා. සාමාන්‍යයෙන් අපි නත්තල ගැන කතා කරනකොට දකී දේවා මේ අපි කතා කරන්නේ බොහොම සරල ඒකාන්තික කාරණා ටිකක් විතරයි. මේ නත්තල් සාහිත්‍යයක් ගොඩනගන මහා ප්‍රවාහයට මේ කිත්වහම බලපෑවේ කොහොමද කියන එක, ලෝකීය සාහිත්‍ය ප්‍රවර්ධනයට කතෝලික දහම බලපෑවේ කොහොමද කියන කාරණාව සාකච්ඡා කිරීම ඉතාම වටිනවා. දැන් අපි මේ දැන් අවශේෂ කාරණා වලට අපි දැන් මේ නූතනයට આવොත් ගත්තොත් දැන් අපිට පේනවා මේ නත්තල් ගහක් තියෙනවා. දැන් මේ වගේ සංකේත සාහිත්‍යයට එකතු වෙනකොට දැන් අපි සාහිත්‍ය කියලා කියන්නේ කොහොමද පරිකල්පන ලෝකයක්නේ ගොඩනගන්නේ. ඒත් මේ පරිකල්පන ලෝකයේ ගොඩනගන්න මේ වගේ සංකේත එකතු කරන දැන් තරුව, නත්තල් ගහ වගේ සංකල්ප අපි කොහොමද යොදාගන්නේ? ඇත්තටම පූජකතුමා කිව්වා වගේ ක්‍රමානුකූලව මිනිස්යාගේ සංස්කෘතිමය දියුණුවත් එක්ක මේ නත්තල උත්සවයත් එක්ක ක්‍රිස්තුස් වහන්සේගේ
දහමේ තියෙන සමහර කොටස් ඔවුන් නිර්මාණශීලීව ඉදිරිපත් කරන්න පටන් ගත්තා. දැටම ශ්‍රී ලංකාව ගත්තොතින් ලංකාවෙත් මුල්ම මුද්‍රණාලය වෙස්ලි මුද්‍රණාලය. ජෝන් වෙස්ලි තෝමස් කෝක් ලංකාවට කිතු දහම මෙතෝදිස්ස දහම අරගෙනාවට පස්සේ ඇති කරපු මුද්‍රණාලය තමයි මට ලංකාවේ පළවෙනි මුද්‍රණාලය. අදටත් මං හිතන්නේ මුද්‍රණාලය කොළඹ කොල්ලුපිටියේ තියෙනවා පරණ ඒ මැෂින් ඒ විදිහටම තියෙනවා නරඹන්නට පුළුවන් ගිහිල්ලා කාට හරි. ඉතින් ඒව නිසා තමයි අදටත් අපිට මේ මුද්‍රණ සාහිත්‍ය තුලින් මේ දේවල් මිනිස්සුන්ට ප්‍රචලිත කරන්නට අවස්ථාව උදා වුණේ. ඉතින් ඔය කාලයක් යද්දී ක්‍රිස්තුස් වහන්සේගේ මේ දේශනාවල් උන්වහන්සේගේ මේ නත්තලේ තියෙන මේ අරුත් එක්ක සංසන්දනය කරද්දී එක්තරා කාලයකදී එක එක විදිහට මිනිස්සුන්ට අර ක්‍රිස්තුස් වහන්සේ උපමාවල් වලින් මේ දේ දුන්නා වගේ බොහොම සරලව තේරෙන්න මට මතකයි. අපි දන්නවා නත්තල් ගස හැම ගෙදරකම උක හදනවා. මාටින් ලූතර් කිං දේවගතතුමා තමයි මම හිතන්නේ ඕක මූලිකවම ආරම්භ කරන්න පටන් අරන් තියෙන්නේ. ඒ දවස්වල ඒගොල්ලන් ගත්තා කියලා කියනවා මේ ෆර් ට්‍රී කියලා තිබිලා තියෙනවා. ෆර් ට්‍රී සමහර සදාහරිත ගස කියලාත් කියනවා. ෆයින් ට්‍රී එක කියලා කියනවා. මේ ෆර් ට්‍රී එකේ හැම අත්තක්ම තුනකට බෙදලා තියෙනවා කියලා කියනවා. මේ කිතුණු සංකල්පයේ අපේ තියෙනවා ශුද්ධ ත්‍රිත්වය කියලා දෙයක්. අනේ ත්‍රිත්වය සංකේතවත් කරන නිසා මිනිසුන් මේ ගස තෝරගත්තා කියලා කියන ඉතින් අර ඒකට හේතුවක් තියෙනවා. දැන් වෙසක් කාලේදී අටපට්ටමට වෙසක් කූඩුව හදන්න එකට හේතුවක් තියෙනවා. ලෝදහම තියෙනවා. තව ඉන් එහාට ගිය ගැඹුරු දෙයක් තියෙනවා. ඒ වගේ ඒ අයත් අන්න ඒ වගේ සංකල්ප ඉස්මතු වෙන දේ තෝරගත නත්තල් ගහක් අරගෙන ඒ තෑගි එල්ලලා නැති බැරි මිනිස්සුන්ට බෙදා දෙන්න මිනිස්සුන්ව පුරුදු කරා දීමට. ක්‍රිස්තුස් වහන්සේත් පුළුවන් තරම් මිනිස්සුන්ට අපිට කිව්වේ ප්‍රේමය දෙන්න එකිනෙකාට. ආදරය දෙන්න. ගන්න නෙමෙයි කිව්වේ. දෙන්න. බෙදා ගන්න. ඉතින් ඔය සංකල්ප මිනිස්සුන්ගේ ජීවිතවල පළ දරන්න නම් ඉතින් යම්කිසි එක එක ක්‍රමවේද වලට යන්න සිද්ධ වෙනවා. ඉතින් ඔය සැරසිලි වල තියෙන ප්‍රධාන දෙයක් තමයි නත්තල් ගස. නමුත් අද වජිර අහේනියකට දැන් ඉස්සර නම් අපි පොඩි කාලේ නත්තල් ගහ හදනකොට ඔක එල්ලන්නේ තෑගි. අපි හැට ගෙදරකට ගියාම බලන් ඉන්නවා දැන් අපි යද්දි මේකෙන් තෑග්ගක් හදලා මට දෙයි කියලා. මොකද ඒ දීම පුරුදු කිරීමට තමයි බෙදා ගැනීම. අපි පරිත්‍යාගය පුරුදු කරන්න තමයි මේ නත්තල් ගහ නිර්මාණය වුණේ. මාටින් ලූතර් කිං දේවගතතුමාගේ ආදර්ශය උනේත් ඒක. ඉතින් නමුත් පසු කාලීනව ඔය වාණිජකරණයට හසු වෙලා දැන් වෙළඳ ව්‍යාපාරයට ගියාම ඒකට ඉන්පස්සේ සරුවා පිත්තල නත්තල් ගහ අලංකාර කරාට ඒ සැබෑ අරුත ඇවිල්ලා බෙදා දීම. අන්‍යයන්ට පරිත්‍යාග කිරීම. ඔන්න ඔය තේමාවෙන් තමයි නත්තල් ගහ නිර්මාණය වුණේ. දැන් සුබ පැතුම් පතක් වුණත් ඒ නත්තල් අපි ඒ නත්තල් පත නිකම්ම යවන්නේ නැහැ. එහි බොහොම අර්ථවත් දෙයක් නිර්මාණය කරනවා. ඒ තුලින් කෙනෙක්ගේ ලැබෙන කෙනාගේ හිත ආලෝකමත් කරන අර බෝජකතුමා කිව්වා වගේ ක්‍රිස්තුස් වහන්සේ ආලෝකය නම් මේ යන්නේ ආලෝකය වචනයෙන්ද සැරසිල්ලෙන්ද හැම එකකින්ම අර්ථ ගැන්වෙන්නට. ඔය නිර්මාණ බොහෝ විට මේ මිනිස්සු පාවිච්චි කරා. ඔව් ඇත්තටම දැන් අපි අර පොඬුරුවිද යුගයට කලින් කාලේ කතා කළා. දැන් ඔය ආලෝකවත් රොමැන්ටික් වික්ටෝරියානු නූතනවාදී යුග කොහොමද ලෝපුරා කිතුණු සාහිත්‍ය ව්‍යාප්ත වෙන්න බලපෑව. දැන් සමහර ලාවට කෙනෙක්ට කියන්න පුළුවන් මේ ධනවාදී පළම යුගයේ විදියට සලකන්නට පුළුවන් කාලේ තමයි මේ කිතුණු සාහිත්‍ය ලෝකේ පුරා පැතිරෙන්නට පටන් ගන්න කියලා. දැන් මේ කාල වකවානු කාලාන්තරයන් පිළිබඳව යම් අවධානයක් යොමු කරොත් අපිට ඊළඟ අදියරට යන්න පුළුවන්කම තියෙනවා. ඒතර වජිර දැන් අපි ඔය ඉන්නේ සාහිත්‍යමය වශයෙන් 17 18 19 කියන ඔය ශතවර්ෂවල තමයි අපි ඉන්නේ. එතකොට දේශපාලනික මට්ටමින් සහ සමාජීය මට්ටමින් විශාල පෙරලියක තමයි මේ ලෝකය ඒ කාලෙදී ගමන් කළේ. එතකොට එක පැත්තකින් ප්‍රංශ විප්ලවය යුරෝපයේ ඊට පස්සේ ඊට කලින් ආපු විප්ලව කීපයක් පසු කරගෙන ඇවිල්ලා ඊට පස්සේ අපි 19 වෙනි 18 වෙනි සතවර්ෂවල විවිධ අධිරාජ්‍යවාදීන් කඩාවැටීම් සහ වෙනත් අධිරාජ්‍යවාදීන් හිතපු නැති අධිරාජ්‍යවාදීන් නැගී සිටීමත් මේ වගේ පෙරලි ගොඩාක් මැද්ද තමයි මේ ලෝකෙ ඉදිරියට ඇදෙන්නේ. එතකොට අපි විද්‍යාත්මක දියුණුව ගත්තොත් එක පැතිකඩකින්
ඒකත් අනිත් පැත්තෙන් රචනා මාධ්‍ය තුළ අපි දකිනවා මේ වගේ වෙනස්කම්නේ. එක පැත්තකින් ඔබ කියපු වික්ටෝරියානට කලින් රොමෑන්ටිසිසම් කියලා අපි කියනවා. ඊට කලින් රියලිසම් කියලා අපි තව ඒ කියන්නේ යථාර්ථවාදී භාවය. ඒ නිසා යථාර්ථවාදී භාවය තුළ අපි දකිනවා ඇඹෙන සුරුවම් පවා පිරිමියෙක්ගේ සුරුවමක් අඹලා තියෙද්දී ඒක මොනතරම් යථාර්ථවාදීව දීලා තියෙනවද කියලා. ලස්සනට වඩා රළු බව පෙන්වන්නට උත්සාහ කරලා තියෙනවා. ඒවා විවිධාකාරයෙන් විවිධ ශෛලීන් වලින් සාහිත්‍යයට බලපාලා තියෙනවා. මම එක තැනකට එන්නම්. අපිට මතක් කරන්න පුළුවන් ඩොස්ටියොස්කි කතෝලික පුද්ගලයෙක් නෙමෙයි. ඔහු ක්‍රිස්තුන් වහන්සේට ලොකු ඇල්මක් තිබුණා. ඩොස්ටියොස්කි ලියනවා බොහොම ලස්සන පොතක් ක්‍රයිම් ඇන්ඩ් පනිෂ්මන්ට් කියලා. මේ ක්‍රයිම් ඇන්ඩ් පනිෂ්මන්ට් කියන කතාවේ මම මේකෙන් පටන් ගන්නම් කොහොමද කිතුණු දහම මේ අයගේ මනස විවිධාකාරයෙන් හැඩතල මැව්වේ කියලා සාහිත්‍යමය වශයෙන්. එතකොට මේ කතාවේ ඉන්නවා පුද්ගලයෙක්, මේ පුද්ගලයා දහමට ලැබි පුද්ගලයෙක් නෙමෙයි. එතකොට මේ පුද්ගලයාට කරදර කරන වද දෙන තවත් පුද්ගලයෙක් මරනවා. ඇත්තටම කවුරුත් කිසි කෙනෙක් දන්නේ නැහැ. කවුද මේ මිනීමැරුම කළේ කියන්නට කවුරුත් දන්නේ නැහැ. ඔහු සතුටු වෙනවා. කවුරුත් දන්නේ නැහැ. දැන් මම බේරිලා ඉන්නේ. නමුත් ඔහුට කවදාකවත් නිදා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඔහු පසු කාලිනව තේරුම් ගන්නවා. මම හැම කෙනෙක්වම බේරිලා. නමුත් මට මගෙන් බේරෙන්නට බෑ. හෘද සාක්ෂිය කියන සංකල්පය ගොඩාක් ඩොස්ටියොස්කි ඉදිරිපත් කරන්නේ මේ ක්‍රයිම් ඇන්ඩ් පනිෂ්මන්ට් කියන පොතේ කිතුණු සම්ප්‍රදායත් එක්ක. අපි මනුෂ්‍ය විදිහට වජිර හිතනවා නීති සම්ප්‍රදායන් තියෙන්නේ මේ විශ්වය අධ්‍යයනය කරන මේ භෞතික විද්‍යාවන්ට පමණයි කියලා. ඒ නිසා මේ සාරධාර්මික හේතු සම්ප්‍රදාය අපි ඕනෑ විදිහට කඩලා බිඳලා දාන්නට උත්සාහ කරනවා. අපි හිතනවා මට කැමති දේ කරලා මට ජීවත් වෙන්නට පුළුවන්. මට සියල්ලංගෙම වසන් වෙලා ජීවත් වෙන්නට පුළුවන්. ඒ නීති මට ඕන තරම් වෙනස් කරන්නට පුළුවන් මගේ ජීවිතේ. අනිත් අය දකින්න නැති තාක්කල්. නමුත් ඩොස්ටියොස්කි ඉදිරිපත් කරන්නේ මෙන්න මේකයි. කිතුණු සම්ප්‍රදාය අරන් එන දෙයක් තමයි මේ හෘද සාක්ෂිය. අපිට හෘද සාක්ෂියක් තියෙනවා. හෘද සාක්ෂියක් තියෙන තැන අපිට තියෙනවා මනුෂ්‍ය නිහතමානීකම සහ එයාගේ දැක්ම. මේ දැක්ම කඩලා අපිට ජීවත් කරන්න බෑ අපේ ජීවිතේ. මේ සංකල්පය අරගෙන එන්නේ ඩොස්ටියොස්කි කිතුණු නොවුනත් සම්පූර්ණයෙන්ම කිතුණු සාහිත්‍ය සම්ප්‍රදායත් එක්ක. ඒ ඔහු ඍජුවම සඳහන් කරන්නේ නැහැ. නමුත් ඒ කිතුණු දහමේ බලපෑම ඔහුට ගොඩාක් තිබුණු බව පෙන්වනවා. පියදෝර් දොස්තොයස්කි වගේ ලේඛකයෝ මේ අල්ලා ගන්නා තැන්. එතකොට ලියෝ ටෝල්ස්ටෝයි, විලියම් ෂේක්ස්පියර්, ජෝන් බන්සන්, එතකොට චාල්ස් ඩිකන්, ඇලෙක්සැන්ඩර් පෝප් වගේ ලේඛකයන්ට කොහොමද මේ කිතුණු අවලෝකනය ආවේ? ඒ හරහා වුන් ලෝකේ සාහිත්‍ය අධිරාජ්‍ය දිග්විජය කළේ කොහොමද කියන කාරණාව අපට සාකච්ඡා කරන්න පුළුවන්. නත්තල හා බැඳුණු සාහිත්‍ය පිළිබඳව කතා කරනකොට අපිට අවසර දෙන්න විරාමයකට යන්න. ආයෙත් අපි එනවා ඔබත් එක්ක නත්තල හා බැඳුණු සාහිත්‍ය පිළිබඳව කතා. එන්නේ මා ගෙන යන්නයි සමීදුගේ රථයේ තියා යන්නේ නැරවී සතුටින් සමීදුගේ නිවස කරා
මාමිතුනා සමිඳුගේ නිවසට යන මොහොතේ සතුටු සිනා මැවුනා සමීදුගේ නිවස සමස්ත මානව සංහතියේම අවසාන විග්‍රහය යථාර්ථය සොයා යන ගමනක් ඕනම රටක බිහිවුණු සාහිත්‍ය කෘතියක් කියවල අපට තේරුම් ගන්නට පුළුවන් ඒ අරමුණ පෙරදරිව ලියවුණොත් තමයි. කිතුරු දහමේ මූලික හරය විශ්වාන්තර විශ්වීය හා කොන්දේසි විරහිත ප්‍රේමය. එනිසා හැම තිස්සෙම ප්‍රේමය, ආදරය, අනිකා හඳුනා ගැනීම තුළ ගොඩනගා ගන්න ආකාරය පිළිබඳව සොයා යන තැන යහපත් කල්පනාවන් බිහි වෙනවා. ඒ යහපත් කල්පනාවන් ලියවුණු තැන් සහ ඒ යහපත් කල්පනාවන් ලෝක සම්මතයන් බවට පත් කරපු ලේඛකයන් හොයාගෙන අපි නත්තල පිළිබඳව වන සාහිත්‍ය කතිකාවේදී ඉදිරියට ගමන් කරනවා. අපි නත්තලත් එක්ක බැඳුණු සාහිත්‍ය පිළිබඳව කතා කරන්නේ ශශික මනෝජ් රොඩ්රිගෝ පියතුමා සහ ලකී දේවා නිර්මාණකරුවා එක්ක. පියතුමනි මේ මට හිතුණා මේ තව තැනකට ගිහිල්ලාම එන්න කියලා මේ වර්තමානයේ පිළිබඳව කතා කරන්න. දැන් වහන්සේ කිව්වා මේ පියදෝර් දොස්තෝයස්කි ගැන. දැන් කර්මසෝ සහෝදරයෝ, අපරාධය හා දඬුවම වගේ කෘතිවල ඉන්න ඔහු හැමතිස්සෙම මේ ලෝක ධර්මතාවයන් පිළිබඳව දැන් තමන්ගේ හෘද සාක්ෂිය තමන් විසින් ප්‍රශ්න කළ යුතුයි කියන තැනට ගෙන්නන්නෙම ආගමික සංකල්පය. එතකොට මේ දැන් චාල්ස් ඩිකන්ස් වගේ ලේඛකයන්ට, ඇලෙක්සැන්ඩර් පෝප් වගේ නිර්මාණකරුවන්ට, කවියන්ට කොහොමද මේ කිතු දහමේ පෝෂණය බලපෑවේ සහ උන්ට සාර්ථක වෙන්න ඒ උදව් කරේ කොහොමද? දැන් චාල්ස් ඩිකන්ස් ගොඩාක් ෂේක්ස්පියර්ගේ සාහිත්‍ය රටාවෙන් මදක් ඔබ්බට ගිය කෙනෙක්. මොකද අපි දකිනවා ඔහු එන්නේ කාර්මික විප්ලවයත් පහුවෙලා. ඒ නිසා ඔහුගේ ලියුම් රටාව, ඔහුගේ සාහිත්‍ය රටාව ෂේක්ස්පියර් තරම්ම ප්‍රමාණයකට ගණන් ගන්නේ නැහැ සමහර අය විසින්. නමුත් මේ අයගේ තියෙන හොඳම ගුණාංගය තමයි මේ අය දකිනවා විවිධ ඊට කලින් හිටපු විවිධ සාහිත්‍ය ප්‍රබලයන්. ඒ සාහිත්‍ය ප්‍රබලයන්ගෙන් කෙනෙක් තමයි ලියෝ ටෝල්ස්ටෝයි. ලියෝ ටෝල්ස්ටෝයිගේ තියෙනවා පොතක් The Kingdom of God is within you. ඒ කියන්නේ දේව රාජ්‍ය ඔබ තුලයි පවතින්නේ. මේ කෘතිය ප්‍රබල ලෙස මේ අයට බලපාලා තියෙනවා. විශේෂයෙන් චාල්ස් ඩිකන්ස්ට. අපි දකිනවා මේ කෘතිය තුල මේ ලියෝ ටෝල්ස්ටෝයි මොනවාද කියන්නට උත්සාහ කරන්නේ? ඔබ ලෝකයේ එළිය බැලුවොත් ඔබ දකිනවා කඳුල, දුක, ඔබට පේන්නේම නැත්තම් දෙවියන් වහන්සේගේ වැඩ සිටීම. අඩුම තරමේ ඔබ තුල බලන්න. ඔබට එළියේ පේන්නේ නැත්තම් මේ මහා විශ්වය තුල ඔබට දකින්නට බැරි නම්, ඔබේ පරිකල්පන හැකියාව ඒ තරම් දුරට එන්නේ නැත්තම්, අඩුම තරමේ ඔබ තුල හදවතේ නැගෙන ඒ සිතුවිල්ල දිහා බලන්න. ඒ සිතුවිල්ල තුල ඔබට දෙවියන් වහන්සේ හොයා ගන්න පුළුවන්. මම පොඩි දෙයක් මතක් කරන්නම් මෙතනම. මේ සමාජීය සහ දේශපාලන පසුතලය ගොඩාක් බලපෑවා මිනිස්සුන්ට. විශේෂයෙන්ම දෙවන මහා ලෝක යුද්ධය දක්වා මිනිසයා ගත කරපු කාලය අපිට හිතා ගන්නටත් බෑ. කාර්මික විප්ලවයෙන් පස්සේ
මනුෂ්‍යාව භාණ්ඩයක් බවට පත් වුණා. ඒ කියන්නේ මනුෂ්‍යයාගේ හැකියාවන් සියල්ලම තියෙන්නේ ඔබට දෙයක් නිපදෙව්වොත් පමණයි. වෙන කෙනෙක්ගේ යන්ත්‍රයක් බවට පත්වීම. ඒ නිසා වජිර ඔබට මට කවදාවත් මගේ පෞද්ගලිකත්වයේ වටිනාකමක් නැහැ. පෞද්ගලිකත්වයේ වටිනාකමක් නැහැ. ඔබට තියෙන්නේ සමාජීය දැක්මක් විතරයි. ඔබ සමාජයේ ඉන්නකම් ඔබ හොඳයි. නමුත් පුද්ගලයෙක් විදියට ඔබට මට වටිනාකමක් නැහැ. මම ඇඳට වැටුනොත් මම රෝගී වෙලා අසනීප වුණොත් මගේ වටිනාකමක් නැහැ ඒ සමාජය තුළ. නමුත් කිතුණු දහම තුළ ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්, ඔබ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරූපයට කියන තැන ඒ සංකල්පෙන් අපි පටන් ගත්තොත් එතකොට තනි පුද්ගලයෙක්ට ඒ අවශ්‍ය තැන, ඒ ඒකත්වය, ඒ ස්වෛරීත්වය ඒ දෙන්නටම අවශ්‍යයි. ඔහු නැතුව මේ විශ්වයේ ලොකු හිඩසක්. ඒ සංකල්පය විශේෂයෙන්ම මේ රොමැන්ටිසිසම් කියන කාලය තුළ ඒ ප්‍රවාහය, බුද්ධි ප්‍රවාහය තුළ ඒ සාහිත්‍ය බුද්ධි ප්‍රවාහය තමයි ඇත්තටම චාල්ස් ඩිකන්ස් අපි කියන්නේ ඒක ඇදලා ගත්තේ ඔහු දැක්ක දේ ඔහු ඇදලා ගත්තා. නමුත් ඔහුට පැත්තෙන් දකිනවා ඔහු කිතුණු සම්ප්‍රදාය තුළ මේ පුද්ගලයාට දෙන වටිනාකම. පුද්ගලයාගේ වටිනාකම නැති වෙලා යද්දී ඔහු දකිනවා මේ පුද්ගලයාගේ වටිනාකම ගෙන්නන්නට පුළුවන් කිතුණු සාහිත්‍ය සම්ප්‍රදාය තුළ. ඔහු හින්දා මේ දෙපැත්තම සමාජයේ තියෙන අරගලයක් කිතුණු දහම තුළ එක්තරා පුද්ගලයෙක්ට යම් පුද්ගලයෙක්ට ඔහුට අනිත් අයට මේ දකින මේ ප්‍රධානත්වය ඒකත්වය දෙන්නට ඔහුගේ ලිපිවල ඔහුගේ කෘතීන් වල අපි දකිනවා ඒ දේ. අතරම දැන් නත්තල් සංකල්ප දිහා බැලුවහම හැම තැනටම හැම දෙයකටම අර්ථ කවා තිබෙනවා. දැන් අපි ගොඩක් වෙලාවට දැන් නත්තල් ගහ පිළිබඳව අපි සාකච්ඡා කළා. දැන් තරු එල්ලෙනවා, තරු පිරුණු ආකාශයක් නැවෙනවා. එතකොට මේ ගවලෙනේ කතාව, මේ වගේ දේවල්, මේ සීනු හඬ, මේ දේවල් මේ නත්තල් සාහිත්‍යයත් එක්ක බැඳිච්ච, නත්තල් සාහිත්‍යයට සම්බන්ධ වෙච්ච විදිය පිළිබඳව මම කැමති තව ටිකක් ඔබත් එක්ක කතා කරන්න. ඇත්තටම අර පූජකතුමා කිව්වා වගේ අර ඒ කිතුණු සංකල්ප තමයි ක්‍රිස්තුස් වහන්සේගේ අර ඒ සාහිත්‍ය ගොඩනගෙන උන්වහන්සේ කිව්ව උපමාවල් තියෙනවානේ. මුලින් කතා කරා උන්වහන්සේ හැම දෙයක්ම මිනිස්සුන්ට උපමාවකින් කිව්වා. පහසුවෙන් තේරුම් ගන්නට. බෙදා ගැනීම, දීම, කමාව දීම, කමාව අයදීම, උන්වහන්සේ කුරුසේදී පවා උන්වහන්සේට එසේ කරපු මිනිස්සුන්ටත් කමාව දුන්නා. අන්න ඒ ගුණාංග එකිනෙක මිනිසුන් තුළ පළදරන්නට පසු කාලීනව මිනිස්සු පාවිච්චි කරේ මෙන්න මේ වගේ උපමාවල්. දන්නවා අසීසේ ප්‍රාන්සිස්තුමා පටන් ගත්ත නාට්‍යමය ස්වරූපේ ඒ කිතු උපත පෙන්වන්නට. ඒ ගවලණය කියන එක. දැන් අතරම දැන් අපේ දැන් නම් ඔය මං හිතන්නේ තියෙන ඔය ගයක් වගේ හදලා මට මුල්ම ඇති වෙච්ච ගවලණ ඒ වගේ උනේ නැහැ මම දන්න විදිහට. මොකද මුල් කාලේදී එඬේරු ගියක් තිබුණේ ඒ කාලේදී. ඉතින් මිනිස්සු කොහේ ගියත් කූඩාරමක් අරන් යනවා. ඒ කූඩාරම අටව ගන්නවා. ඒකේ ඉන්නවා ආයේ අරගෙන තව ස්ථානයකට යනවා. නමුත් කාලයක් යද්දී ඔය හුණු ගල් කඩලා ඔය ක්‍රිස්තුස් වහන්සේ කාලේ ඒ යුගයේ වෙනකොට ගුහාවල් හදාගත්තා. ඔය ගුහාවල් ඒවට මං හිතන්නේ ඔය කටාලූම මොකක් හරි එකක් කියනවා ග්‍රීක භාෂාවෙන්. ඒක අර හැදෙලා තියෙනෙත් ඔය දැන් ගියාම පේනවා අපිට දකිනවා නිකන් අර මේ යූ අකුරක් වගේ. මැද නිකන් වලක් තියෙනවා වටේ කට්ටියට ඉන්න පුළුවන්. ඉතින් ඔය ස්ථානවල මිනිස්සු රැයගත කරා පහන් කරා බැටළු වඩගෙන ගිල මිනිස්සු. අර ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිද්ධ වුණේ ඔය වගේ ස්ථානයක් ලැබුණෙත් අර කලින් කිව්ව ඔය උපමාව කිව්ව අනාගත වාක්‍යය ඉෂ්ට වෙන්නේ. ඉතින් ඔය දැන් ගුහාව කියලා කියන එක හරි. දැන් අපි ලී වලින් හදලා මෙහෙම බක්කියක් තිබ්බට එදා උන්වහන්සේව මරියතුමිය බිහි කරලා තිබ්බේ ඔය ඒ මැද තියෙන අර බැටළුවන්ට කන්න දාන ඒ ස්ථානයේ තමයි තිබ්බේ. ඉතින් අර ඒ ගුහාව තුල එදා ඒ ගවලන ඇති වුණා වගේ එතන තිබුණේ මොකද්ද? බෙදා ගැනීම, ප්‍රේමය, ඒ හැමදේම ඒක සංකේතවත් කරා අසීසේ ප්‍රාන්සිස්තුමා ඒ ගවලෙන් මොළ ක්‍රිස්තුස් වහන්සේ ඉපදුනාම එඬේරු ආව. එඬේරු යුගයේ මිනිස්සු බොහොම දුගී ඒ පීඩාවෙන් මිනිස්සු ජීවිතය ආලෝකයේ සවාගෙන ආව. මේ කාලයක්
ටික කාලකට පසුව කියන පඩිවඩු ආවා කියලා උන්වහන්සේට රත්රන් කට්ටකුමංශල් සූඳලාට වගේ ඒවා සංකේතවත් කරන්න තව ගැඹුරට ගිය දේවල් තියෙනවා. නමුත් අපි සාමාන්‍ය සරලව කිව්වොත් එවැනි දේ අරගෙන ඔවුන් ආව උන්වහන්සේ බලන්නට. එතකොට ඒ ස්ථානය අපේ පියවියසින් උසස් පුද්ගලයන් සිටිය අර මිනිස්සුන් වැඩිය ගණන් ගන්න නැහැ කියන ඉන්ඩියරි යුගයේ සාමාන්‍ය මිනිස්සු හිටියා. ඉතින් ඒ ගවලෙන කියන එක සංකේතවත් කරා ඇති නැති කවුරුත් එතන එකතු වෙනවා. දැන් වතාවක් මට මතකයි මම ගීතයක් නිර්මාණය කළා. සමිඳුන් වඩිනා හදවත් වේ නම් එතන සාමයේ තරු දිලිසේ. එකමුතුකම ඇති පෙම්සිනහව රැඳි හැම නිවසක්ම ගවලෙනක් නත්තල් දවසේ කියලා. අපේ නිවසක සමාදානයේ එකතු වීම උසස් ඇති නැති පරතරය අපි නැති කර ගන්නවා නම් එතන ගවලෙනක්. ඉතින් මේ ගවලෙන හදනකොටම ඒ මනසට ඇතුල් වෙනවා නම් අපිත් අන්න අය සලකන්න ඕනේ. ඇති නැති ભેදය නෙමෙයි තියෙන්නේ බෙදා ගැනීම. ඒ සංකල්ප මිනිසුන් තුල පළදරවන්න. මොන දේ කරත් වැඩක් නැහැ නේ වජිර. අපි කොච්චර අධ්‍යාපනයෙන් ඉහළට ගියත් අපි ඉගෙන ගත්තත් කොච්චර සාහිත්‍යමය විදිහට අපි දැනුමින් පූර්ණ වුණත් අපේ මනුෂ්‍යත්වය අපේ ගතිගුණ වලින් ක්‍රිස්තුස් වහන්සේව අපෝ ලෝකෙට පේන්නේ නැත්තම් අපි හිස් කෙනෙක් වෙනවා. ඉතින් මේවා නැති කරන තමයි මේ වගේ සංකල්ප තුලින් මිනිස්සුන්ගේ ජීවිත ආලෝකමත් කරන්න. මොකද ආලෝකය තමයි අපේ ක්‍රිස්තුස් වහන්සේ කියන මම ලෝකයේ ආලෝකය. ඉතින් මේ ආලෝකය කියන තැනට මිනිස්යාගේ හිත ගේන්න අඳුරෙන් ආලෝකයට. අලුත් උපතක් අලුතෙන් ඉපදෙන්න ඕන. අපි ආව මාර්ගය වෙනස් කළා අලුත් මාර්ගයකට යන්න ඕනේ. ඉතින් ඔය හැමදේම කරන්නට ඒ සංකේතවත් වලින් තමයි මේ ඔය ගවලන කියන සංකල්පයෙන් මිනිස්සුන්ගේ ජීවිතවලට ඇතුල් කරේ ඔන්න ඔයවැනි සංකල්පයක්. ඒක ඒ තුළ ඇතුලෙන් හිතන මහා ගැඹුරු හැඟීම් බර දෙයක් තියෙනවා. අපි නිකමට රූප තියාගෙන ගියාට ඒකෙදි ඇතුළාන්තය ගැන හිතනකොට මේ තුළ තියෙන කොච්චර සුන්දර කොච්චර අව්‍යාජ සිද්ධියක්ද කියන එක. ඔව් දැන් අපි ලේඛකයෝ විදිහට කතා කරද්දී මට අවශ්‍යයි මේ ලංකාවේ නත්තල් සාහිත්‍ය සඳහා යොමු වන්න ආයෙත්. හැබැයි ඊට මත්තෙන් මට හිතුණා මේ අර ලෝක ප්‍රකට නම්දරු ලේඛකයන්ට මේ හිතුදහමේ ආభాෂය ලැබුණු විදිය පිළිබඳව පියතුමන් එක්ක මම සාකච්ඡා කරමින් හිටියා. දැන් ඇලෙක්සැන්ඩර් පෝප් ගැන, චාල්ස් ඩිකන්ස් ගැන, පියදෝර් දොස්තොයස්කි ගැන, එතකොට ලියෝ තෝල්ස්ටෝයි ගැන, ෂේක්ස්පියර්ගේ ආభాෂය පිළිබඳව දැන් ඔය වෙනීසිය වෙලෙන්ද යුද්ධය හා සාමය, කර්මසූ සහෝදරයෝ, මහා මුකලන මැදින් මෙහෙම කියලා අපි මේ සිංහලෙන් මේ පොත් කියවලා තියෙනවා. එතකොට මේ අර ධනවාදය, පශ්චාත් යටත් විජිතවාදය, නූතන යුගයට එනකොට අපිට හම්බ වෙන ලේඛකයන්ටත් ආගමික බලපෑම එහෙමම තියෙනවා. දැන් ලතින් ඇමරිකානු ලේඛකෙක් වෙච්ච ලතින් ඇමරිකානු සම්ප්‍රදාය ගොඩනගපු බ්‍රසීලියානු ලේඛකෙක් වෙච්ච පාවුලෝ කොයියෝ වගේ ලේඛක අද වෙනකොට ලෝකයේ අතිශය ජනප්‍රසාදයට පත්වෙච්ච ලේඛකෙක් නේ. දැන් මිනිත්තු 11 කතන්දරය. එතකොට මේ යක්ෂයා සහ ප්‍රයිම් මිනිවිය වගේ නිර්මාණ ඇතුලේ මේ අපි කතා කරන මහත්තුකාවමයි ඔහු අරගෙන ඉන්නේ. එතකොට මේ අතීතයේ හිටපු ලේඛකයන්ට අතීතයේ හිටපු සාහිත්‍යකරුවන්ට විතරක් නෙවෙයි කිටු දහම් බලපාලා තියෙන්නේ. වර්තමානයටත් බලපාලා තියෙනවා. අපි ඒ පිළිබඳව කතා කරන්න. අපි පොඩ්ඩක් අපි නතර කළා මේ කොහොමද කිතුණු සංකල්ප ඒ අය දන්නේම නැතුව ලොකු කතන්දර අපි කියන අපි ඒවට අපි සාමාන්‍ය භාෂාවෙන් අපි කිව්වොත් ඒවා කතන්දර ඒවා කතා ඒවා අපි දැන් ලෝකෙට આવොත් ඒවා අපිට හිතන්න පුළුවන් අපි හිතමු මෙගා නාට්‍ය මට්ටමට. එතකොට මේක අපි හිතන්නට පුළුවන් මේ ගොඩක් අය හිතන දෙයක් තමයි මේ වගේ විශාල කෘතීන් ඉදිරිපත් කරන්න අපිට සොලවන්නට බැරි සාහිත්‍ය සංකල්ප ඕන. අපි දකිනවා යුරෝපයේ තවමත් විවිධ ආකාරයෙන් නොනවතින ආකාරයට විශාල සංකල්ප ඇතුළත් නාට්‍ය චිත්‍රපට ඉදිරිපත් වෙනවා. ඒ නිසා මේ මෑත ඉතිහාසය තුළ ඒ වගේ පෙරලියක් ඇති කළ චිත්‍රපටයක් තමයි චිත්‍රපටයක් බවට පත් වුණා Lord of the Rings කියන්නේ. එතකොට ටෝල්කින් කියන කතෝරයාව අපිට අමතක කරන්න බෑ 20 වෙනි සතවර්ෂයට එද්දී. 19 වෙනි 20 වෙනි සතවර්ෂයට එද්දී. එතකොට මම ටෝල්කින්ගෙන් පටන් ගන්නම්. මොකද
බ්‍රසීලයට එද්දි අපි ගොඩක් පෙරලින් ගොඩක් එක්කයි අපි එන්නේ බ්‍රසීලයට එද්දි වර්තමානයේ බ්‍රසීලයට එද්දි. එතකොට පාවුල් වගේ කතුවරෙක් ළඟට අපි එද්දි මේ අය පහු කරාගෙනයි අපි එන්නේ. ඒ නිසා මම කතුවරු කීප දෙනෙක් නම් කරන්න. අපි දකිනවා C.S. ලුයිස්, G.K. චෙස්ටර්ටන් සහ ටෝල්කින් තමයි Lord of the Rings කියන මේ විශාල කෘතිය ලියන්නේ. පසු කාලිනව ඒක චිත්‍රපටයක් බවට පත් වෙනවා. විශාල වශයෙන් ජනප්‍රිය වුණා. ඒකේ අපි දකිනවා අඳුර සහ ආලෝකය කියන සටන. ටෝල්කින් කියන්නේ කතෝලිකයෙක්. ඔහුට තිබුණා, ඔහු දැක්කා බයිබලය තුල සහ දේව වචනය තුල, දේව සම්ප්‍රදාය තුල සහ දේව වචනය තුල ඔහු දැක්කා මේ සම්පූර්ණයෙන්ම මෙතන තියෙන්නේ අඳුරේ සහ ආලෝකයේ ඝට්ටනයක්. අඳුරේ සහ ආලෝකයේ ඝට්ටනයක්. එතකොට ඔබ බෙදිලා ඉන්න තාක්කල් ඔබ දකිනවා ඒකේ අසුරයෝ ඉන්නවා, ඒකේ කුරුමිට්ටෝ ඉන්නවා, ඒකේ මිනිස්සු ඉන්නවා. එතකොට මේවා නිකන් ආපු සංකල්ප නෙමෙයි. අපි චිත්‍රපටය බලලා අපි සැනසීලා එනවා සමහර වෙලේට මේ කතාව ලස්සනට ඉවරුණා කියලා. නමුත් ඒවයි යථාර්ථය සැලකුවොත් එහෙම තියෙන්නේ අවසානයේදී ආලෝකයේ ජය ගැනීම. ආලෝකයේ ජනගය. නපුරට වඩා ආලෝකයේ බලවත් කියන එක. එක පැත්තකින් ඔබට පෙන්වන චිත්‍රපටය තුරාම සහ පොතේ ටෝල්කින්ගේ පළවෙනි පොත, විශේෂයෙන්ම පළවෙනි පොතේ Lord of the Rings පළවෙනි පොතේ ඒ අයට මනුෂ්‍ය මට්ටමින් අර මුදුව විනාශ කරන්නට බෑ. ඒගොල්ලන් එකතු වෙලා කතා කරනවා. මේ අපි කිසි කෙනෙක්ට මේ මුදුව විනාශ කරන්නට බෑ. ඒ නිසා අපිට ඕන වෙන බලයක්. අපිට බලයක් අවශ්‍යයි. එතකොට ඔබ දකිනවා අර ගැන්ඩල්ෆ් කියන පුද්ගලයා කොහොමද මේ අයට උදව් වෙන්නේ කියන එක. ඔහු ස්වර්ගීය පුද්ගලයෙක්. ඔහු මඟ පෙන්වන්නෙක්. ඔහු ආලෝකේ කරා ගෙන යන කෙනෙක්. අඳුරේ බලය ආලෝකයේ බලයට වඩා විශාලයි. ඒක වැඩි. අපිට බෑ මේකට සටන් කරන්න. අපිට ගොඩාක් අඳුරු නිම්න ඇතුලෙන් යන්නට තියෙනවා. නමුත් ආලෝකය අඳුරට වඩා ප්‍රබලයි. මේ සංකල්පය තමයි බ්‍රසීලියානු පාවලෝ කියන කතිවරයා ගොඩක් වෙලට තමන්ගේ කෘතින් වලට යවන්නේ. නමුත් ලතින් ඇමරිකාව ගත්තොත් අපි ලතින් ඇමරිකාවේ සාහිත්‍ය විවිධාය විවිධ වෙන ආකාරවලින් දක්වනවා. මම පෞද්ගලික මේක මගේ පෞද්ගලික මතය. ලතින් ඇමරිකාව තුල පාලනය තිබුණේ ගොඩක් අපි දක්වනවා ස්පාඤ්ඤ පාලනයක් තිබුණේ. එතකොට ස්පාඤ්ඤ පාලනයක් යටතේ ජේසු නිකායක පියවරුයි ඒ කියන්නේ බ්‍රසීලය අරලා මොකද බ්‍රසීලිය අතහැරියොත් බ්‍රසීලිය සම්පූර්ණයෙන්ම පෘතුගාලයේ ඒ පාලනය කරලා යටත් වෙලා තිබුණේ. ඔබ දකිනවා පද්‍රෝවාදෝ කියන සංකල්ප තුල තමයි ඉන්දියාවේ ගෝවා නගරයත් පෘතුගාලයේ හරහා බ්‍රසීලියත් පාලනය වුණේ මේ පද්‍රෝවාදෝ කියන මේ සංකල්පය අනුව. ඒ ඇරෙන්න ලතින් ඇමරිකාවේ අනිකුත් සියලුම රටවල් ස්පාඤ්ඤයට යටත් වෙලයි තමන්ගේ යටත් විජිත යුගය ගත කළේ. මේකෙන් ගැලවීම ඒගොල්ලන් පැති දෙකකින් දකිනවා. ඒගොල්ලන්ගේ සාහිත්‍ය පුනරුදය වගේම දේශපාලනික නිදහස මේකට යා කරනවා. සමහර කතුරු උත්සාහ කරනවා මේක විස්තර කරන්න ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දේශපාලනික විමුක්තිය අරන් ආපු පුද්ගලෙක්. උන්වහන්සේ දේවරාජ්‍යයක් ප්‍රකාශ කළාට වඩා දේවරාජ්‍ය මෙහි පවතින දෙයක් බවට උත්සාහ කරා සමහර අය කියන්නට. නමුත් උන්වහන්සේ බොහොම පැහැදිලි. උන්වහන්සේ බොහොම පැහැදිලිව කියනවා මගේ රාජ්‍ය මෙහෙට අයිති නැහැ. මගේ රාජ්‍ය අයිති වෙන තැනකට. නැත්තම් මගේ ගෝලයෝ මං වෙනුවෙන් සටන් කරනවා. තා පැහැදිලි උන්වහන්සේගේ බයිබලයේ තුල උන්වහන්සේ සුද්ධ ලියවිලේ තුල උන්වහන්සේ ඒක කියන එක. නමුත් මේ වගේ පැතිකඩයන් අපි ඒවලට තර්ක විතර්ක ගේන්නට පුළුවන්. ඒක වෙන සාකච්ඡාවක්. මේ වගේ පැතිකඩයන් මේගොල්ලන්ගේ සාහිත්‍යකරණයට විශාල වශයෙන් බලපෑමක් ඇති කරලා තියෙනවා. ඒ නිසා C.S. ලුයිස්, G.K. චෙස්ටර්ටන් සහ ටෝල්කින් කියන මේ කතුවරුන් තිදෙනා 20 වෙනි සතවර්ෂයේදී සාහිත්‍ය විවිධාකාරයෙන් විශාල වශයෙන් මම හිතනවා රාමුවකට යොමු කළාය කියලා. ඇත්තටම දැන් අප්‍රිකානු සාහිත්‍ය ගත්තත් අපට ඔය හා ආසන්න ලකුණු හමු වෙන තැන් තියෙන ඔය විශේෂයෙන් කෙන්යානු ලේඛක නග්වා වගේ අය, එතකොට නයිජීරියානු ලේඛක නුගාසි වගේ අය. දැන් මෙහෙම මේ ලේඛක මාලාවක් නාමාවලියක් අපිට කියාගෙන යන්න පුළුවන්කම තිබෙනවා. දැන් බොහෝ ලේඛකයෝ මේ කිතුණු සාහිත්‍යයේ ආభాෂය අරගෙන Taman ගොඩනගාපු සංකල්ප නිසාම ලෝක ප්‍රකට ගත්කරු බවට
පත් වෙලා තියෙනවා සමහර වෙලාවට. දැන් එතකොට එය ලංකාවට අරගෙන එන්න අපි උත්සාහ කරනකොට ගෝවා ගැන කියපු නිසා ගෝවේ ඉඳලම ආපහු රවුමෙන් ලංකාවට අපිට එන්න පුළුවන්කම තිබෙනවා. මේ දැන් නත්තලත් එක්ක බැඳුණු ගීත සාහිත්‍යයක් බිහි කරනකොට මේ ලංකාවේ අපිට මේ දැන් වර්තමානයේ ටිකක් ඈතට ගිහිලා කතා කරනකොට එතෙන්ටත් අපිට එන්න ගෝව සම්බන්ධ වෙනවා. හැබැයි වර්තමාන ගීත කලාවට මම කැමතියි ඔබත් එක්ක එකතු වෙන වර්තමානයේ කොහොමද ගීත නිර්මාණය වෙන්නේ? අර පෙර වගේ ප්‍රබෝධයක් තියනවද රටේ? වර්තමානයේ ගීත නිර්මාණය වෙන්නේ අර අතීතයෙන් ආපු ආభాෂයත් එක්ක. පූජකතුමා කිව්වා වගේ දැන් ඔබ අප්‍රිකාව සඳහන් කළ නිසා ඒ කාලෙදිත් ඒ මිනිස්සුන්ගේ ගීතමය වශයෙන් ඔවුන්ගේ නිර්මාණ ගොඩක් එළි දැක්වේ කිතුණු සංකල්ප මත. අපි දන්නවා ඔය බටහිර හින්දිය කොදෙව් ඒ වලින් නිර්මාණය වෙච්ච ඔය කැලිප්සෝ කියන සංගීත ශෛලිය තුළ ඔවුන්ගේ දුක ඔවුන් ප්‍රකාශ කරේ. අපි දන්නා ස්වින් ලෝ ස්වීට් චෑරියට් කියලා ගීතයක් තියෙනවා. ඔවුන් කිව්වා ඔවුන් අර වහල් බවෙන් පීඩා විඳිද්දී දුක් විඳිද්දී ඔවුන් දෙවියන්ට කන්න ලව් කරා. අනේ අපිව මැරිලා ඉක්මනට අපි ස්වර්ගයට යනවා නම් හොඳයි. අපිව ඉක්මනට අරගෙන යන්න. ඔවුන් අර හිත සනසගෙන ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කරගත්තේ කිතුණු සංකල්ප තුලින් ඔවුන්ගේ නිර්මාණ එලි දක්වලා ගායනා කිරීමෙන්. දැන් මට මතකයි මට අවස්ථාවක් ආවා ඒකට සිංහල ගීතයක් නිර්මාණය කරන්න. එන්නේ මාගෙන යන්නයි සමිඳුගේ රතේ තියා කියලා ඒ ස්වින් ලෝ ස්වීට් චෑරියට් කියන ගීතයට සම්බන්ධ වෙලා ඒවැනි සංකල්ප වලින් ඔවුන්ගේ පිට වුණේ ජීවිතයෙන් පිට වුණේ ඔවුන්ගේ දුක ඔවුන්ගේ වේදනාව ඔවුන් දරාගත්තේ කිතුණු සංකල්ප වලින් නිර්මාණය වෙච්ච නිර්මාණ එලි දැක්වීමෙන්. ඉතින් ඔය සංකල්පය තමයි නත්තලේදිත් ඒ කාලේ නිර්මාණය වුණේ. බොහෝ කෙනෙකු මං හිතන්නේ ඔය නත්තලේදී නිර්මාණය වෙච්ච ගීතවලට වඩා ගොඩක් ක්‍රිස්තුස් වහන්සේගේ ගැඹුරු ජීවිතය ගැන කිතුණු සංකල්ප ගැන මනස්ථාපනය ගැන ගැලවීම ගැන කමාවදීම ගැන බොහෝ නිර්මාණ ඇවිත් තියෙන්නේ නත්තල ගීතවලට වඩා උන්වහන්සේගේ කුරුසිපත්වීම සහ ජීවිත මලුන්ගෙන් නැගිටීම ඒ වගේ උන්වහන්සේගේ ජීවිත පරිත්‍යාගය තුළ ඒ හා සම්බන්ධ වෙච්ච බොහෝ ගීත තියෙනවා ඔවුන්ගේ ජීවිත ධෛර්යමත් කරපු. අපි දන්නවා ප්‍රෙෂස් ලෝඩ් කියන ගීතය නිර්මාණය වුණා කියන්නේ එතුමාගේ පිරිඳ සහ දරුවා මිය ගියා කිව්වම ඔහුට ඇතිවෙච්ච කම්පනය ඔහු දරාගත්තේ ඔහු පියානෝ ගාවට ගිහිල්ලා ඒ ගීතය නිර්මාණය කිරීමේ. ඉතින් ඒ ඔවුන්ගේ හැම දුකක්ම සාහිත්‍ය නිර්මාණයක් වෙලා ආවේ මේ කිතුණු සංකල්ප ඔවුන් තුළ තිබුණු නිසා. ඉතින් ඔය දෙයම තමයි පසු කාලීනව ලංකාවට මුලින්ම මම හිතන්නේ ඔය බටහිර ගීත වලින්ම සිංහල ගීත වලට නිර්මාණය වෙච්ච එක. නමුත් පසු කාලීනව මම හිතන්නේ ඒ ගැන වැඩිපුර මෙතුමා කතා කරයි පූජකතුමා කතා කරයි ගොන්සාල්වස් පියතුමා කොහොමද අපේ සිංහල මේ උරුවට මේ ඒ කාලේ තිබිච්ච සංස්කෘතිය ග්‍රහණය කරලා කොහොමද අපේ ජනගීය සහ අපේ තිබිච්ච ජනගීත වලට කිතුණු සංකල්ප එකතු කරලා අපිට දුන්නේ කියලා මම හිතන්නේ ඒක පූජකතුමාගෙන් මම කැමතියි එතුමට ඒක විස්තර කරන්න පුළුවන් නම්. මම එතෙන්ට එනවා විශේෂයෙන්ම මේ පාස්කු නාට්‍ය නාටකම් සම්ප්‍රදායේ මුල් වකවානුව සහ ගෝවේ සිට ජාකොමි ගොන්සාල්වෙස් පියතුමාගේ ආගමනය එක්ක පිබිදුණු ලාංකීය සාහිත්‍ය පිළිබඳව සාකච්ඡා කරන්න මට අවසර දෙන්න. විරාමයකට ගිහින් එන්න. විරාමයකට ගිහින් ඇවිත් දීර්ඝ වශයෙන් අපිට පුළුවන් මේ කතා බහට යමුවන්. ජේසුනි ඔබ හට පිපාසද දියගෙන විත් දෙන්නම්. ජේසුනි ඔබ හට කුසගිනිද අහරගෙනත් දෙන්නම්. ගලාගියලේ ගොල්ගොතාවේ මගේ පවුසේදු එදා ගිලන් වූමා
සුවපත් කෙරුවේ ලේවල බලය නිසා කුමක් කරන්නද ඒ වෙනුවෙන් මම සිතමින් සිටින විට ඔබ ඇවිදින් මා දොරකඩ සිටගෙන වෙහෙසව දුක් බඩව මගේ පිපාසය නිවා දැමුවේ ජේසුනි ඔබයි එදා මගේ කුසගිනි නිවා දැමුවේ සමිඳුනි ඔබයි එදා නිවත් වී සිටි මාහට සලු පිලි හඳවා මා කැඳවා ඔබගේ තුරුලේ මා හිඳුවාගෙන සහනය මට දුන්නා ඔබේ නාමෙන් ඉතා කුඩා වූ යමෙකුට පුදන දෙය හදවත ප්‍රේමෙන් කීරි ගැසී යන විට ඒ දනන් වෙත මාහට ඇති දෙය මට හැකි පමණින් මා පුදනා පිටක ඔබය කෙරුවේ මටයි කියන කල මට සතුටක් නැතිද ජේසුනි ඔබේ ගත වැඩ හැලිද මගේ සලු පිලි දෙන්නම් ජේසුනි ඔබ සිර මැදුරකද බලනට මා එන්නම් ජේසුනි ඔබ හට පිපාසද දියගෙන විත් දෙන්නම් ජේසුනි ඔබ හට කුසගිනිද අහරගෙනත් දෙන්නම් අතරම කිතුුණු දහම සහ කිතුුණු දහමේ වන්දනා පිළිවෙත් එවගේම ගීතිකා පදනම් කරගත් සම්ප්‍රදායන් ආරම්භයේ සිටම කතෝලික දහම තුළ සාහිත්‍ය නිර්මාණය වීම පිළිබඳව මූර්ති කලාව, චිත්‍ර කලාව, නාට්‍ය කලාව, කැටයම් කලාව, නැටුම්, කාව්‍ය ආදී දේවල් ජනතාව ආගමික වශයෙන් දැනුවත් කිරීම සඳහා භාවිතා කරපු විදිය. එතකොට ඉතාමත් අර්ථවත් සහ ශාස්ත්‍රීය ගීතිකා සම්ප්‍රදායක් බිහිවීම විශේෂයෙන් කතෝලික සභාව විසින් ලංකාවේ ගායන සම්ප්‍රදාය පවා වෙනස් කරනවා. ඒ වගේම ගීත ගායනා කරන ලංකාවේ ප්‍රධාන ධාරා දෙකෙන් පල්ලියේ ගීත සම්ප්‍රදාය ගීතිකා ඔස්සේ ගොඩනැගුණු ගායන සම්ප්‍රදාය සහ සින්දුකාමර සම්ප්‍රදාය කියලා මේ ධාරා දෙකෙන් තමයි ගායක ගායිකාවෝ ලාංකේය ගීතාගාරයට පිවිසෙන්නේ. එතකොට මේ කිතුණු සාහිත්‍යයෙන් මිදුණු සාහිත්‍ය කලා ප්‍රවර්ධනයක් පිළිබඳව අපිට කතා කරන්න බැරි තරමට ලංකාවේ සාහිත්‍යයත් එක්ක කිතු දහම බැඳලා තියෙනවා. අපි අද ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට ඇත්තටම ඉතාම වටින වපසරියක් සාකච්ඡා කරා. ඊතරම් පහසුවෙන් කතා බහට ගන්නට බැරි ලෝක සාහිත්‍ය ප්‍රවණතාවයන් පිළිබඳව ඉතාම සතුටුයි ශශික මනෝජ් රොඩ්රිගෝ පියතුමා අපිට මේ තොරතුරු සැඟවුණු තොරතුරු බොහොමයක් ලේඛකයන් ආශ්‍රයෙන් ඔවුන්ගේ බිහිවීම පිළිබඳව අපිට ලබා දුන්නා වගේ අපිට දැන් මේ ලංකාවේ
දේවල් පිළිබඳව මේ ආසියානු කලාපයේ කිතුණු සාහිත්‍ය ප්‍රවර්ධනය පිළිබඳව කතා කරන්නට අපි අවස්ථාව උදා කරගමු අවසන් අදියේදී. දැන් තෝමස් අපෝස්තවරයා මේ ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන් 12 දෙනාගෙන් කෙනෙක් කියලා අපි අහලා තියෙනවානේ. එතකොට මේ මදුරාසියට ආපු ගමනේදී උන්වහන්සේ ලංකාවටත් ඇවිල්ලා තියෙනවා කියලා ඇතම් ලියවිලි වල සඳහන් වෙනවා. කොහොමද මේ ඒ පිළිබඳව සාක්ෂි අපට නැති වුණාට අපි හොඳ ආකාරවම දන්නවා ගෝවේ ඉඳලා ජාකෝමි ගොන්සාල්විස් පියතුමා ලංකාවට වැඩම කරලා තියෙනවා කියලා. එතකොට මේ ඔබතුමන් අර ඉරක් ගැහුවා මේ ගෝවට එන ඉරක්. මේ ගෝවේ ඉරයි ලංකාවයි සම්බන්ධ කරලා අපිට දැන් කතා බහ කොට ගන්න පුළුවන්. හරි හොඳයි. එතකොට මේක තමයි අපි බලාගෙන හිටපු තැන. ඉතින් අපි ලෝකේ කොහොමද ජනප්‍රිය මිනිසුන් අතර බිහුණු ප්‍රබල ගත්කතුවරුන් අතරය අපි මේ කිතුණු සාරය අරගෙන අපි එනවා ලංකාවේ ඉතිහාසයේ 17 වෙනි සතවර්ෂය. එතකොට 17 වෙනි සතවර්ෂය තුල අධිරාජ්‍යවාදය ගොඩ නැගෙමින් ඒ අධිරාජ්‍යවාදී ජීවිතයක අමාරුකමින් සිටපු මිනිස්සු කොට්ටාසයක් තමයි එදා අපේ දිවයින තුළ ජීවත් වුණේ. එතකොට ඒ වෙද්දී කිතුණුවන්ගේ පැවතීම විශාල වශයෙන් ජනප්‍රිය වෙලා සහ පැතිරිලායි තිබුණේ. එතකොට අපි දකිනවා දේශපාලන මට්ටමින් පෘතුගීසින් ලංකාව හැරයාමට වීමත් සහ ඕලන්ද අධිරාජ්‍ය ලංකාවේ පතලවීමත් එක්ක ලොකු කිතුණු පීඩන සමයක් ආරම්භ වෙනවා. අවුරුදු 40ක් පුරාවට කිසිම කිතුණු පූජකයෙක්ට එන්නට බැරි තරමට කිතුණු සභාව යටපත් වෙලා පහත් වෙලා නැති වෙලා යන තත්වයක ඉද්දී 17 වෙනි සතවර්ෂයේ අගභාගයේ වෙද්දී අපි දකිනවා ශුද්ධෝ ජොසෙෆස් පියතුමා ලංකාවට එනවා ඔහුගේ ගෝලෙක් එක්ක හිඟන්නෙක් විදිහට ඇඳගෙන යාචකෙක් විදිහට ඇඳගෙන ඇවිල්ලා මෙහි ධර්මයේ දේශනා කරන්නට පටන් ගන්නවා හිමින්. නමුත් මේ මරණ තර්ජන මැද්දේ තමයි උන්වහන්සේ මේ ලංකාවට ඇවිල්ලා විවිධ තැන්වල උන්වහන්සේගේ ඉතිහාසය අපි කියන්න ගත්තොත් අපිට අපේ තැනට හරියටම එන්නට බැරුව යනවා. නමුත් උන්වහන්සේ මුලින්ම මන්නාරමට ඇවිල්ලා මන්නාරමෙන් යාපනයට ගමන් කරලා යාපනෙන් නැවත වතාවක් පහළට පුත්තල මහරහා මීගමුවටත් මීගමුව හරහා අවිස්සාවෙල්ල ප්‍රදේශයටත් ගමන් කරලා නුවරට ගමන් කරයි කියලා කියනවා. ඉතින් මේ වගේ කාලවකවානුවක් තුළ උන්වහන්සේ තබපු ඒ අඩිතාලම ඒ කිතුණුවන්ව නැතිවෙන්නට ගිය ඒ සභාව නැවතත් සජීවීකරණය කරලා උන්වහන්සේ උත්සාහ කරනවා. ඒ විතරක් නෙමෙයි. උන්වහන්සේ උත්සාහ කරනවා මොකක්ද මට මීට එහායින් කරන්නට පුළුවන්. මම නැති වුණාට පස්සේ මම දේශනා කරන ධර්මය පවතින්නට අවශ්‍යයි. එනිසා උන්වහන්සේ 1705 දී ඔරතෝරයානු නිකායක ස්වාමිලා 7 දෙනෙක්ට පියතුමන්ලා 7 දෙනෙක්ට කතා කරනවා ගෝවේ ඉඳන්. මේ ගෝලයෝ 7 දෙනාගෙන් උන්වහන්සේගේ ගෝලයෝ 7 දෙනාගෙන් එක්කෙනෙක් තමයි මේ ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා කියන්නේ. ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා අනර්ගයෙක්. උන්වහන්සේ විවිධ අවස්ථාවල කතනයට රචනයට ඒ වගේම එදා ගෝවේ ඇක්වයිනස් මුනිතුමාගේ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ධූරය බවට පත් වෙනවා. එදා ලබන්නට පුළුවන් විශිෂ්ටම තනතුර. නමුත් මේ ජොසෙෆස් පියතුමාගේ ඉල්ලීම මත ඒ කතිකාචාර්ය ධූරය අතෑරලා ක්‍රිස්තු වර්ෂ 1705 දී ලංකාවට එනවා. ලංකාවට ඇවිල්ලා උන්වහන්සේ ජොසෙෆස් පියතුමාගේ ගමන තවත් අපි කියනවා නම් මාර්ගය පුළුල් කරමින් සාහිත්‍යයට සිංහල සාහිත්‍යයට ප්‍රවේශයක් ලබා ගන්නවා. දැන් ජොසෙෆස් පියතුමා මෙරටට පැමිණීම පිළිබඳව සටහන් වෙන තැන්වල තියෙනවානේ එතුමන් වෙස් වලාගෙන ලංකාවට ආවා කියලා කතාවක්. ඇයි එහෙම සඳහන් වෙන්නේ? එම සඳහන් වෙන්න ප්‍රධානම හේතුව තමයි පළවෙනි එක තමයි උන්වහන්සේගේ රදගුරුතුමා උන්වහන්සේට අවසර දුන්නේ නැහැ. පළවෙනි එක. කිව්වා ලංකාව මේ අවස්ථාවේදී තියෙන ඕලන්ද පාලනය යටතේ. ඔබ එහෙ ගියොත් ඔබට අත්වෙන ඉරණම මේකයි. ඒ නිසා ඔබ පූජකෙක් විදිහට මිනිස්සුන්ට ඉදිරිපත් කරන්නට ඕන. පළවෙනි කාරණේ. නමුත් ඔබට පූජකෙක් විදිහට යන්නටත් බෑ. මොකද ඕලන්ද පාලනය යටතේ ඔත්තුකාරයන්ව සෑම තැනම තියලායි තිබුණේ. ඒ නිසා ජොසෙෆස් පියතුමාට බාධක ගොඩයි. එකක් සිංහල සහ දෙමළ දන්නේ නැහැ. භාෂාව කොටින්ම දන්නේ නැහැ. ඊටත් අමතරව
පූජකෙක් විදිහට තමන්ව ඉදිරිපත් කරන්නත් බෑ. ඔබ දන්නේ කවුද නියම කතෝලිකයා කවුද ඔත්තුකාරයා කියන දේ දන්නෙත් නැහැ. එතකොට මුලින්ම කතෝලිකයෝ හොයාගන්නට ඕන. එයාගේ භාෂාව ඉගෙන ගන්නට ඕන. එයාගේ එක භාෂාවක් නෙවෙයි භාෂා දෙකක් ඉගෙන ගන්නට ඕන. ඒ නිසා උන්වහන්සේ වෙනවා වෙස්වලාගෙන එන්නේ. වෙස්වලාගෙන ලංකාවට ආවත් උන්වහන්සේ ලංකාවට එන්නේ මැලේරියාව හැදිලා. උන්වහන්සේ ලංකාවට එන්නේ මැලේරියාව හැදිලා. ඒක ජුසේවස් පියතුමා. ජුසේවස් පියතුමා. ඉතින් මේ වගේ බලපෑමක් තුළ මේ වගේ බාධක ගොඩක් තුළ තමයි උන්වහන්සේ ලංකාවට එන්නේ. ඔව් ඇත්තටම දැන් මේ ආభాෂයන් අපි වර්තමානයට අරන් එන්න ඕන කොහොමද දාකී දැන් ඔබ ඇතුළු වර්තමාන ගී ප්‍රවාහය මේ අතීතය දැන් මේ පියතුමා මතු කරන මේ අතීත සම්භාවික කාරණා ඇයි දැනගන්න ඕන ඒවා සොයා යන්න ඕන ඇයි කියන කාරණාව අපි පැහැදිලි කරගමු. ඇත්තටම ඒ සොයා යන්නට වගේම ඒ කාලෙදී ඔවුන් කළා වූ ඒ මෙහෙවර ඒ කාලේ තිබිච්ච සංස්කෘතිය ඒ කාලේ තිබිච්ච රටේ පැවතිච්ච වාතාවරණයේ වපසරියත් එක්ක ඔවුන් නිර්මාණය කළේ බොහෝ විට සුන්දරත්වය ගැන අපේ දේශීය සුන්දරත්වය මතුවෙන නිර්මාණ තමයි හුඟක් ඔවුන් තුළින් මතුවුණේ. නමුත් ඒ කාලේ නිර්මාණ වෙච්ච ගීතවල ගොඩක් සැබෑ කිතුණු සැබෑ යථාර්ථය කිතුණු ගුණාංග පිහිටපු ගීත නත්තල් ගීත බිහි වුණේ බොහොම අල්ප වශයෙන්. දැනටත් අපේ අතරේ නිතර ජනප්‍රිය ගීත තියෙනවා නත්තල් ගීත. ඒවල සැබෑ සුභාරංචිය ගැබ්බලා තියෙන බොහොම සුළු වශයෙන්. නමුත් මේ පසු කාලීනව මං හිතන්නේ බොහෝ දෙනෙක් ඒ නිසා අලුත් ගීත නිර්මාණය කරන්න පටන් ගත්ත සැබෑ යථාර්ථය නත්තලේ සැබෑ අරුත මිනිස්සුන්ට ගෙනත් දෙන්නට ඕනේ කියන තේමාව යටතේ. ඒ කියන්නේ නත්තල ගැන නිකන් ගීත කිව්වට වැඩක් නැහැ. ඒ තුලින් මිනිස්සුන්ගේ හදවත අලුත් දෙයක් වෙන්නේ නැත්නම් පිපිදීමක් වෙන්නේ නැත්නම් කොච්චර ලස්සන නිර්මාණය කළත් වැඩක් නැහැ. මෙතන සවුත්තුණා. ඉතින් දැන් වර්තමානයේදී ගොඩක් නිර්මාණකරුවන් උත්සාහ කළේ සැබෑ සුභාරංචිය සැබෑ දේවරාජ්‍යයේ වර්ධනයට අවශ්‍ය කරන්නා වූ අදහස් ගැප් කරලා ගීත නිර්මාණය කරන්නට. පොඩ උදාහරණයක් වශයෙන් මට මතකයි මම ගීතයක් නිර්මාණය කළ එක මරිය සෙල්ගුණ තිලක සහ චන්ද්‍රාල් ෆොන්සේක ගායනා කළේ. ඒකදී මම කියන්න උත්සාහ කරේ ඒකේ තියෙන එක අවස්ථාවක ජේසු බිලිඳු ලොවට බිහි වුණා ප්‍රේමයේ පිණි බින්දු විසිරුණා දෙව් මැදුරක් තුලින් නැසෙන ගීත හඬක් ඒ. ඒ වුණාට කියනවා දෙව් මැදුරේ දොරටුව ළඟ දෙපා හිමි සිඟන්නියකි. ඇය පිටුපා දෙව් මැදුරට පිය එසවූ බැතිමත් දන දියවෙන්නට දල්වන සඳ අල්තාරේ ඉටිපන්දම් ජේසු බිලිඳුගේ දෑසින් කඳුලක් සැලුණා කියලා. අපි ලෝකයට පේන්න වැඩ කරන එක නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි ඒ ගීත වලින් අපි පුළුවන් තරම් උත්සාහ කරා මිනිසුන්ගේ ජීවිතවලට මේ පුදුතුමා මතු කරපු ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකය මිනිසුන් තුල පළදරන්නට. මන්ද එවැනි ගීත රාශියක් මං හිතන්නේ පසුගිය කාලේදී W මාරසිංහ ඊළඟ සේකරයන්ගෙන් ඒ වගේ ටී සුමිත් පෙරේරා එවන රූකාන්ත ගුණතිලකගෙන් උනත් ඒ වගේ හොඳ උපමාවල් තියෙන ගීත බිහි වුණා පසුගිය කාලේදී. ඉතින් හැබැයි ඒ ගීත වලින් බොහොම කීපයක් විතරයි මාධ්‍ය තුලින් මිනිස්සුන්ගේ හදවතට සමීප වෙන්නට අවස්ථාව ලැබුණේ. මොකද මාධ්‍යයට ගියාම අපි ඒ මාධ්‍ය තුලින් නිර්මාණයක් කරන්න කියන ඕන් බලාපොරොත්තු වෙන්නේ අර ප්‍රසංගික ඉදිරිපත් කිරීම. මේ ප්‍රසංගික ඉදිරිපත් කිරීමේදී අර සැබෑ හැඟීම් බර ගීතයට වඩා අවස්ථාව උදා වෙන්නේ සාමාන්‍ය සරල වෙන් යේසු ඉපදුනා ගවලනේ තරු පෑවුවා අර බොහොම සුන්දරත්වය ගැන කියවෙන ගීත විතරයි. නමුත් අදට බොහොම නිර්මාණශීලී ගීත රසක් තියෙනවා. මම හිතනවා ඉදිරියේදී මාධ්‍ය තුලින් මේ ගීත වලට අවස්ථාව උදා වෙනවා නම් ඒ නත්තලේ ඒ සාහිත්‍ය පෝෂණය කරන ඒ ගීත මිනිසුන්ගේ ජීවිත ආලෝකමත් කරන්නට ගොඩාක් උපයෝගී කරගන්නට පුළුවන්. ඒකට ඉතින් මේ මාධ්‍ය සහාය තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඇත්තටම මේ දේශීය කිතුණු ගීතිකා සම්ප්‍රදාය වැඩි දියුණු කරන්න පියතුමනි දායක වෙච්ච පුද්ගලයන් ගැන කතා කරනකොට අපිට ජාකොමි ගොන්සාල්විස් පියතුමා විශේෂයෙන් ජුසේවාස් පියතුමා ජාකොමි ගොන්සාල්විස් පියතුමා වගේ මේ උත්තුං අදහස් තිබුණු මේ මනුෂ්‍ය පුත්‍රයන් අපිට සිහිපත් කරන්න පුළුවන්. ඒ වගේම මර්සිලින් ජයකොඩි පියතුමන්, එතකොට මොසෙස්සි පෙරේරා පියතුමන්, එතකොට එඩ්මන් පීරිස් රදගුරුතුමන්,
මයිකල් සිල්වා පියතුමන්, සිරිල් ජෝයි පෙරේරා පියතුමන්, එතකොට ජේ.කේ.එස්. පෙරේරා මහත්මයා, වගේම සුනිල් සාන්ත, අයිවෝ ඩෙනිස් වගේ, හිව්බත් දිසානායක වගේ චරිත, චන්ද්‍රකීර්ති කුලරත්න වගේ චරිත අපි සිහිපත් කළ යුතුයි මේ වෙලාවේ නම් වශයෙන්. රසක් ඉන්නවා. එතකොට මේ ධාරාවේ මුල් පුරුක් අපි සිහිපත් කළේ. එතරම් මේ දැන් අපි නාට්‍ය කලාවට ආවොත් දැන් නාටකම් වගේ නාට්‍ය කලාව මේ අර ගෝවේ ඉඳලා ඇවිල්ලා තවමත් ඒ නාටකීය ලක්ෂණ තිබුණු පාස්කු නාට්‍ය සම්ප්‍රදායක් අපේ රටේ තියෙනවා. දැන් ඒ වගේම මේ නාටකම් සම්ප්‍රදාය ජනප්‍රිය වුණා කියලා කියන්නේ මේකම හලාවතින් පටන් ගත්තයින් පස්සේ මේ වෙරළබඩ තීරය කියලා සඳහන් වෙනවා. මේ නාට්‍ය සම්ප්‍රදාය සහ හිතුණු සාහිත්‍ය අතර තියෙන සම්බන්ධතාවත් අපි සාකච්ඡා කරමු. හරි. හොඳයි. හොඳ ප්‍රවේශයක් මට දුන්නේ. එතකොට ජාකොමේ ගොන්සාලස් විතම ලංකාවට ආවට පස්සේ ඊට පසුව ඔහු දකිනවා යාඥාවලිනුත් මෙහි ජනයාට තියෙන්නේ බොහෝම ස්වල්ප යාඥා ප්‍රමාණයක් සිංහලට පරිවර්තනය වෙලා. එතකොට උන්වහන්සේට ලැබෙන ප්‍රධානතම අභියෝගය තමයි මේ සිංහල සහ දෙමළ භාෂා දෙකම ප්‍රගුණ කරමින් ඒ සාහිත්‍ය මට්ටමට අරගෙන යාම. ඒක තමයි උන්වහන්සේ මුල් අවධිය තුල ජොසෙෆස් පියතුමාට කියනවා මට මේක ගන්නට බෑ. මේ අභියෝගය ඉතාම ප්‍රබලයි මට. මොකද මම සිංහල සහ දෙමළ භාෂා දෙකම සාහිත්‍ය මට්ටමින් ප්‍රගුණ කරනවා කියන්නේ ඒ අවධිය තුල ඉතාම අභියෝගකාර අවස්ථාවක් වෙන උන්වහන්සේට. නමුත් උන්වහන්සේ මේ අභියෝගය බාර ගන්නවා. උන්වහන්සේ අභියෝගය බාර අරගෙන බෞද්ධ භික්ෂූන් තුලින් උන්වහන්සේලාගේ උදව්ව ඇතිව උන්වහන්සේ සිංහල ඉගෙන ගන්නවා. ඒ වගේම දමිළ ජනයාගෙනුත් දමිළ භාෂාවත් ඉගෙනගෙන සිංහල පොත් 20ක් ලියලා දමිළ පොත් 15ක් ලියලා පෘතුගීසි භාෂාවෙනුත් පොත් 6ක් ලියලා ලතින් භාෂාවටත් ඒ පොත් පරිවර්තනය කරමින් මේ විශේෂ ශාස්ත්‍රයේ ඉතාම අනර්ග පුද්ගලෙක් බවට උන්වහන්සේ ඔප්පු කරනවා. මම එන්නම් කෙලින්ම උන්වහන්සේ දකිනවා උන්වහන්සේට ඉගෙන ගන්න කාලේ උන්වහන්සේට හම්බ වෙච්ච මේ ලතින් හුරුව, ලතින් ගායනයේ තිබිච්ච හුරුව. අපි ලතින් ගීතිකාවට ඇහුම්කන් දුන්නා නම් ඒ ලතින් ගීතිකාවල තියෙන මේ ශ්‍රද්ධාව, නොපෙනෙන ශ්‍රද්ධාවකට අපිව ඇදගෙන යනවා. අපි දැන් යුරෝපයේ පල්ලියකට ගිහිල්ලා ඒ ලතින් ගීතිකාවට ඇහුම්කන් දුන්නාම ඒ ගීතිකාව අපිට නොතේරුණත් අපි දන්නේ නැතුවම අපි වෙන ලෝකයකට අරගෙන යනවා වගේ අපිට හිතෙනවා. එතකොට අපි දකිනවා ඒ සම්ප්‍රදායත් ඉන්දියාව තුළ වයලීනය ඒ වගේම අනිකුත් සංගීත භාණ්ඩවල තියෙන මුසුව මේ දෙකම අරන් ඇවිල්ලා උන්වහන්සේ බයිබලයේ ඉදිරිපත් කරනවා කවියක් ස්වරූපයෙන්. ප්‍රථම වතාවට බයිබලය කවියක් ස්වරූපයෙන් ඉදිරිපත් කරනවා. මට අවස්ථාවක් දෙන්න මේ අපේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පොඩ්ඩක් මතක් කරන්නට. එතුමා උන්වහන්සේගේ මහාචාර්ය ධූරය සඳහා උන්වහන්සේ ලියනවා මෙන්න මේ පොත අපිට කැමරාවට පොඩ්ඩක් ගන්න පුළුවන් නම් ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාගේ තෝරාගත් කෘති නේද? එහෙම තමයි නම සඳහන් වෙන්නේ. ඔව්. ඉතින් මේ කෘතිය ඕනම පුද්ගලයෙක්ට ඕන වෙලාවක බලන්න පුළුවන්. ඉතාම සැකෙමින් මේ සුනිල් ආරියරත්නයන් මේක ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මට දෙන්න එක විනාඩියක් පොඩි උදාහරණයකින් මම මේ කතාවට මේ නාට්‍ය කලාවට සංගීත කලාවට පොඩි ප්‍රවේශයක් ගන්න. බයිබලයේ තියෙනවා වජිර එක කොටසක්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා ඔබට යම් පුද්ගලයෙක් එක කම්මුලකට ගැහුවොත් ඔබ අනිත් කම්මුලත් පාන්න කියලා. නමුත් මේක ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා නිකම්ම මිනිස්සුන්ට කියන්නේ නැහැ. මේක කියනවා කවියක් විදියට මෙන්න මෙහෙම. යමෙක් කන්සෙට තද පහරක් දුන් නමුදු සෙද දකුණෙහි කම්මුලද පෑව මැනවිය සිතෙහි වෙරසිඳ. සිතේ වෛරය තියාගන්න නැතුව එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලත් හරවන්නටයි කියලා උන්වහන්සේ බොහොම ලස්සනට ඉදිරිපත් කරනවා. උන්වහන්සේ දකිනවා මේ කවිය මනුෂ්‍යයට ගෝචරයි. ලොකු සංකල්පයක් ඉදිරිපත් කරනවට වඩා මේ කවිය මනුෂ්‍යයට බොහොම කිට්ටුයි. හදවතට යනවා. මේ දකුණු ආසියාවට මේක ලෙන්ගතුයි. ඒ නිසා උන්වහන්සේ මේ විදිහටයි මේක ඉදිරිපත් කරන්නේ.
උන්වහන්සේ ක්‍රිස්තු උපත සඳහන් කරන වජිර අදට පවතින සිංහලේ පැරණිතම නත්තල් ගීත සංග්‍රහය තමයි මංගල ගීතය කියලා කියන්නේ. උන්වහන්සේ ලියපු ක්‍රිස්තු වර්ෂ 1735 දී පමණ තමයි උන්වහන්සේ, මම වැරදි නැත්නම් 1735 තමයි උන්වහන්සේ මේක රචනා කරන්නේ. එතකොට මේ රචනා කිරීම උන්වහන්සේ බොහොම පිළිවෙලට කරන්නේ. උන්වහන්සේ මුලින්ම සඳහන් කරනවා දේව මාතාවන් වහන්සේට මංගලම් කීම. ඊට පස්සේ ක්‍රිස්තු උපතෙන් පස්සේ රජතුන් කට්ටුවේ බැහැ දැකීම. මේ සෑම සියලු දෙයක්ම බොහොම ලස්සනට ඊජිප්තුවට පලා යාම. මේ සෑම සියලු දෙයක්ම කවියෙන් නිර්මාණය කරන උන්වහන්සේ. මේ කවියෙන් නිර්මාණය කරන කොටසක් මට දෙන්න අවස්ථාවක් ඉදිරිපත් කරන්න. මව් බිසව එම විට දෙව් කුමරු හට නම් කොට වඩාගෙන ඇකයට නැවත රන් කිරි මේ වැඩුන් හට. උන්වහන්සේ මේ අපේ ශෛලයක්, මේ අපේ කවිය, මේ ලංකාවේ ගැමි ජීවිතේ මේ කවිය තමයි උන්වහන්සේ මීට අවුරුදු 300 ගානකට කලින් උන්වහන්සේ ඒ වෙද්දිත් ඉදිරිපත් කරලා ඉවරයි. ඉතින් මම දකිනවා උන්වහන්සේ ගෙනාවු මේ ශෛලය පසු කාලිනව විවිධ කතුරුන් විසින් ලබා ගැනීමත් ඒවා සැකවින් යොදා ගැනීමත් අපේ සිංහල සාහිත්‍ය වංශකතාවේ තවත් මාර්ගයකට අපි යොමු වෙලා තියෙනවා. ඒ වගේම මම අවසාන කොටසෙන් මතක් කරන්නම් කොහොමද ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාත් අපේ මාර්සලින් ජයකොඩි පියතුමාත් එකිනෙකට සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට මාර්සලින් ජයකොඩි පියතුමා හැකියාව හම්බ වෙනවා, අවස්ථාව හම්බ වෙනවා දුව දේවස්ථානයේ පූජක ධූරය ලබන්නට. උන්වහන්සේ එතන පූජකතුමා විදිහට කටයුතු කරද්දී, මී සම්භාර පියතුමා විදිහට කටයුතු කරද්දී අර සම්ප්‍රදායෙන් පැවතාපු මීගමුව, පිටිපන, පමුණුගම යන ප්‍රදේශවල ඉතාම ජනප්‍රිය වෙලා තිබුණු, ඉතාම ප්‍රබල ලෙස ව්‍යාප්ත වෙලා තිබුණු මේ නාට්‍ය කලාව, මේ පාස්කු නාට්‍ය කලාව තුල තිබුණේ රූකඩ වශයෙන් ඉදිරිපත් කිරීම. රූකඩ භාවිතා කරලයි මේ පාස්කු නාට්‍ය ඉදිරිපත් කරේ. පාස්කු මඩු ගහලා තිබුණයි කියලා කියනවා. නමුත් මාර්සලින් ජයකොඩි පියතුමා මොකද කරන්නේ? මේ රූකඩ අයින් කරලා මිනිස්සුන් යොදා ගන්නවා. කොයිතරම්ද කියනවනම් මිනිස්සු 200ක් යොදාගත්තයි කියලා කියනවා. ඒ තරම් ප්‍රමාණයක්. ඒ නිසා අපිට අහන්නට දෙයක් නැහැ. අපි කියනවා මේ ශ්‍රී ලංකාව තුළ නාට්‍ය සාහිත්‍යයේ පෙරගමන්කරුවෙක් විදිහට අපිට මාර්සලින් ජයකොඩි පියතුමාවත් ඒ වගේම ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාවත් අපිට අනිවාර්යයෙන්ම අවිවාදයෙන්ම සඳහන් කරන්න පුළුවන්. ඔව්, දැන් ඇත්තටම මේ නත්තල දේශජ ගති පැවතුම් වලට හුරු කිරීම. එහෙම නැත්නම් නත්තල ශ්‍රී ලාංකිකකරණය කිරීම. නැත්නම් දේශානුකරණය කිරීම කියන මේ මාතෘකාවන් තුනම කතා කරත් අපිට ඔතෙන්ට එන්නට පුළුවන්. දැන් මගේ නත්තල දුගියාබත් කනදාය. මගේ නත්තල වැරහැරි නැති වෙන දාය. මගේ නත්තල ඔබේ දුක නැති වෙන දාය. මගේ නත්තල පව පල්ලිය යන දාය. දැන් මේ පව කියන සංකල්පය, මේ පව නැත්නම් තව දෙනවා මේ මඩබිම මල්බිම කරවන ගොවියට මල් පූජා වේවා, පැලට ඔය වගේ තියෙනවා මේ පැලට දවසක් මේ පහනක් දැල්වන දවසක් එන දවසට මේ ලෝකෙම සතුටු වෙනවා වගේ මේ අදහස් මට හරියට එකපාරට මතක. දැන් අර ඒ වගේ මේ අදහස් දැන් මේ බෞද්ධ සංකල්ප මේ නත්තල හා බැඳුණු සංකල්ප එක්ක සමපාත කිරීම ඇතුලේ උන්වහන්සේ උපක්‍රමිකව මේ අදහස ජනතාව අතරට ගෙනියනවා. අපිට පුළුවන් නම් ඒ පිළිබඳව කතා කරන්න. ඒ වටිනවා. ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා, මම එන්නම් මාර්සලින් ජයකොඩි පියතුමාට. ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා කොයිතරම් දේශානුරූපීකරණය කියන දේ අර්ථකථනයක් ඒකට ලබා දුන්නද කියනවනම්, ධර්මතාවයන් වෙනස් නොකර, කිතුණු ධර්මතාවයන් වෙනස් නොකර, නමුත් පවතින සමාජ මට්ටම තුල ඒ දේවල් කහගෙන ඒවා කිතුණු සංකල්ප ඒ වචන වලින්, ඒ යථාර්ථයන් වලින් ඉදිරිපත් කරන්නට බොහොම සමතෙක්. උන්වහන්සේ කතා කරනවා දන් ගැන. උන්වහන්සේ කතා කරනවා පුළුන් ගැන. උන්වහන්සේ කතා කරනවා
ලංකාව තුළ වැඩෙන පළතුරු ගැන උන්වහන්සේ මේ මංගල ගීතය කියන පොතේ සඳහන් කරනවා දේවමාතාවන් වහන්සේට ආසාවක් ප්‍රියක් තිබුණේ නැහැ කියලා. ඇමුල කන්නට. ඇමුලක් එතුමියට ආවේ නැහැ කියලා උන්වහන්සේ කතා කරනවා. ඒක උන්වහන්සේ ධර්මතාවයක් ඉදිරිපත් කරන්නේ. නමුත් මේක බොහොම අපිට කිට්ටුයි. උන්වහන්සේ මේ වචන වලින්මයි ඉදිරිපත් කරන්නේ. ඒ නිසා උන්වහන්සේ කවදාක්වත් ධර්මතාවයන් වෙනස් නොකර ඒ ධර්මතාවයන් වෙනස් කරන්නට කියන්නේ. නමුත් ධර්මතාවයන් ඒ විදිහටම ඒ ආකාරයෙන්ම නමුත් මනුෂ්‍යයාට ඒ සංස්කෘතිය තුළ ජීවත් වෙන මනුෂ්‍යයාගේ මනසට සහ හදවතට ගෝචර වෙන ආකාරයෙන් උන්වහන්සේ ඉදිරිපත් කරන්න සමත් වුණා. ඔය එකම දැන් මසලින් ජයකොඩි පියතුමන් ඉදිරිපත් කරපු අර ශ්‍රොතිරම්‍ය ස්වභාවයේ ගායන විලාසයන් හරිම රම්‍ය ලීලාවෙන් ඒවා ඉදිරිපත් කළා. දැන් රොණට වඩින බිංගුවබයි කැක්කුළු මල මමයි. දැන් ආනන්ද රාජකරුණා වගේ කවියෝ රෝස මලේ නටුවේ කටු වන බඹරෝ ඔහොම හිටු කියලා මේ ගොඩනගපු කාව්‍ය රටාවයි ජයකොඩි පියතුමාගේ කාව්‍ය ලීලාවයි මිනිස්සු එක ළඟ වැළඳගත්තා. තාම ලස්සනට මේ අදහස් අරගත්ත මේ සරල බස්වහර මිනිස්සු ළඟට අරගෙන ආවා. එතකොට මෙන්න මේ ආකාරයට ලංකාවේ කිතුණු සාහිත්‍ය පෝෂණය වුණු ආකාරය සහ ඒවා අධ්‍යයනය කළ යුතු ආකාරය තව සොයා බැලිය යුතු විදිය පිළිබඳව පැහැදිලි කරමින් අපි අවසානයක් හොයාගමු සාකච්ඡාවට. මේ වජිර මට කිව්වා මේ ගත්කතුවරයන්ගෙන් බොහොම ඊටාම කිට්ටු සම්බන්ධතා පවතිනවායි කියලා. එතකොට කිතුරුවන්ගේ ජීවිතයේ කේන්ද්‍රස්ථාන යාඥාව ජීවිතයේ කේන්ද්‍රස්ථානයක් වෙනවා මේ ස්වර්ගයේ වැඩ සිටින යාඥාව. ඒ ස්වර්ගයේ වැඩ සිටින යාඥාව ජාකුමේ ගොන්සාල්වෙස් පියතුමා සංගීතවත් කරන්නේ මෙන්න මේ ආකාරයෙන්. පරමණ්ඩලවල වැඩ සිටිනා දෙවි පිතුරුගේ දකුණේ ආරාධිත වේවා ඔබේ නාමය. ඔන්න ඔය ආකාරයෙන්. එතකොට අපි දකිනවා පසු කාලිනව මනමේ කියන නාට්‍යවල සිංහබාහු නාට්‍යවල ගීත කලාව ගීත සංස්කෘතිය ගීත තනුව නිර්මාණයට ඊටාම බෙහෙවින් ඊටාම කිට්ටුවෙන් බලපාලා තියෙනවා. ඒක විවාදයෙන් තොරව ගොඩක් වෙලේට අපේ එදිරිවිර සරච්චන්ද්‍රයන් ඉදිරිපත් කළා. ඉතින් මේ වගේ හුරුවක් මේ වගේ දායාදයක් මේ වගේ අපි කිව්වොත් සාහිත්‍යමය බුද්ධි ප්‍රවාහයක් අපිට සාකච්ඡා කරන්නට පුළුවන් මෙන්න මේ වගේ නත්තලේ අවධියක. ඉතින් අපි දකිනවා මනුෂ්‍යයාගේ හැඟීම් දැනීම් එක්ක මනුෂ්‍යයාගේ පරිකල්පන හැකියාවත් එක්ක මේ සෑම සියලු දෙයක්ම එක තැනකට ගමන් කිරීමක්. මනුෂ්‍යාව එක තැනකට රැගෙනීමක්. සාහිත්‍ය තුළ අපි දකින්නේ මෙන්න මේ දේ. ඔබගේ සාහිත්‍ය රසය මගේ සාහිත්‍ය රසයෙන් වෙනස් වෙන්නට පුළුවන්. නමුත් අපිට මේ වගේ වටමේසයකට ඇවිල්ලා සාකච්ඡා කරන්නට පුළුවන්. නව අදහස් බෙදා ගන්නට පුළුවන්. අපිට විරුද්ධ වෙන්න පුළුවන්. අපිට විරුද්ධ වෙන්නටත් පුළුවන්. ඒකෙදි තමයි ඔබ වෙන්නෙත් මම වෙන්නෙත්. එනිසා ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය තුළ අපි දකින්නේ ඒ නත්තලේ සාහිත්‍ය තුළ අපි දකින්නේ අන්නේ දේ. ඉතාම වටින කතා බහකට ලෝකෙ පුරා ඇවිදලා ගෝව හරහා ලංකාවට ඇවිල්ලා අපිට මේ උරුමය ලැබිච්ච විදිය පිළිබඳව මං හිතන්නේ ඉතාම නිසල්මනේ අහගෙන හිටිනම් පරිපූර්ණ අර්ථකථන විවරණ සැපයුවා. අපිට තවත් බොහෝ දේවල් කතා කරන්න තිබෙනවා. මට ආස හිතුණා පියතුමන්ගේ අදහස් එක්ක තවදුරටත් මේ චරිත අධ්‍යයනය කරන්න. දැන් ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා වෙනම අරගෙන අපිට කතා කරන්න. එතකොට ජුසේවාස් පියතුමා වෙනම අරගෙන කතා කරන්න. මස්ලින් ජයකොඩි පියතුමාව වෙනම අරගෙන අධ්‍යයනය කරන්න. මම හිතන්නේ තාම හොඳ පාඩම් වේවි. අපි ඉදිරියේදී එහෙම අවස්ථාවක් උදා කරගන්න බලාපොරොත්තු වෙන ශශික මනෝජ් රොඩ්රිගෝ පියතුමන්ට බොහොම ස්තුතියි. ආයුබෝවන් අද සාකච්ඡාවට පැමිණියාට ජේසු පිහිටයි වහන්සේට. ඒ වගේම ලකී දේවා ආදරණීය කලාකරුවා නිරන්තරයෙන්ම අපිත් එක්ක සබැඳිව අපිට සහාය දක්වමින් අපිත් එක්කම මේ සාහිත්‍ය ප්‍රවාහය ඉදිරියට අරගෙන යන්න අපිත් එක්ක එකතු වෙන සහෘදෙක්. ඉතින් ඔබතුමන්ටත් ආයුබෝවන් බොහොම ස්තුතියි. ආයුබෝවන්. නත්තල
හැමදාම පාටින් පාටට අරුත් ගැන්නුනාට හදවතේ නත්තල සුරකින මිනිස්සු ගාව තමයි සැබෑ නත්තල තියෙන්නේ. ඉතින් ඒ නිසා හදවතින් නත්තල හොයාගෙන යන්නට නම් හදවතේ නත්තල ඔබට දැනෙන්නට නම් ඒ වගේම අනිකාගේ හදවතේ නත්තලේ අසිරිය රඳවන්න නම් ඔබ සාහිත්‍ය කල්පනා පිරුණු අලංකාර මිනිසෙක් බවට පත්විය යුතුයි. ඉතින් ඒ නිසා ඒ අලංකාරය හොයාගෙන යන්නට ආරාධනා පත්නිකුත් කරමින් අපි අදට සමුගන්නවා ලිවිසැරි ප්‍රේමයේදී ආයෙත් දවසක හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. සැනසීමදී මග පෙන්වුයේ සමිඳුන් සදා ලොවන්දකාරේ සිටිනාවලේ සමවදුරෙන් මාමුදවමින් සිටියාපෙමින් දෙවිඳුන් පමණයි මගේ සහනේ එතුමන්ම පලිහවේ පාපෙන් මුදා රෝගෙන් සදා ගලවයි මෙමා දුකෙහි මගේ එතුමන්මයි කඳුලම පිසලුවේ දෙවි සමිඳුන්ගේ පියපත් සෙවනේ හිඳිනෙම් මෙමා මගේ දෙව්තුමානු බලකොටුව මාගේ සතුරන් අතින් මාගලවමින් සුරකී සදා එතුමන්ගේ සෙවනේ සිටිනාවනේ පියනොමාදනේ ශක්තියගෙනේ දිවිමංතලේ දෙවිඳුන් පමණයි මගේ සහනේ එතුමන්ම පලිහවේ පාපෙන් මුදා රෝගෙන් සදා ගලවයි මෙමා දුකෙහි මගේ එතුමන්මයි කඳුලම පිසලුවේ දෙවි සමිඳුන්ගේ පියපත් සෙවනේ හිඳිනෙම් මෙමා දෙවිඳුන් පමණයි මගේ සහනේ එතුමන්ම පලිහවේ පාපෙන් මුදා රෝගෙන් සදා ගලවයි මෙමා දුකෙහි මගේ එතුමන්මයි කඳුලම පිසලුවේ දෙවි සමිඳුන්ගේ පියපත් සෙවනේ හිඳිනෙම් මෙමා දෙවි සමිඳුන්ගේ පියපත් සෙවනේ